Sadhu, sadhu, Dayane Lama, Bhagavad. भागवत बुद्रजान से देशना करते घटना धर्म अपनी साकच्छा करन ट्रेनी तिने संधा प्रश्न इදිरिपත් කරලා දත්තත් මේ සාකච්ඡාව ආදීනව කියන්නේ දැන් රූපය ගත්තොත් කියනවා රූපම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ කියන රූපය මුල් කරගෙන යම් සතරස් සෝමනසක් හට ගන්නවා නම් ඒක තමයි රූපේ තියෙන ආස්වාද රූපයේ ඒකාන්ත දුක නම් බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝක සත්‍ය රූපේ ඇලෙන්නේ නැහැ කියන රූපේ ආස්වාදයක් තියෙනවා ඒ කියන්නේ රූපය මුල් කරගෙන අපිට යම් සතරක් ඇති කරලා දෙනවා සෝමනසක් ඇති කරලා දෙනවා ඒක තමයි රූපේ තියෙන ආස්වාද ඊළඟට රූපේ අනිත්‍ය දුක්ඛයි අනාත්ම රූපේ කියන්නේ වෙනස් වෙනවා නැති වෙලා යන ඒක තමයි රූපේ තියෙන ආදීන ඒ දැන් අපි රූපේ අපිට ප්‍රිය මේ ආස්වාදයෙන් දුන්නට රූපේ ස්වභාවය වෙනස් වෙනවා වෙනස් වුණාම මොකද වෙන්නේ ඔව් ආදීන පද දුකයි තියෙන්නේ ඒකයි ඒතර රූපේ තියෙන ආදීනව තමයි රූපේ කියන්නේ වෙනස් වෙන එක ඒ වගේම රූපේ නිස්සරණය තමයි රූපයේ තියෙන චන්දරාගය දුරු කිරීම ඒක රූපයේ තියෙන චන්දරාගය ආනේ චන්දරාගය දුරු කරනවා චන්දරාගය දුරු කරපුවම රූපෙන් අපි නිදහස් වෙනවා ඒක රහත් වුණාම රහතන් වහන්සේලා රූපයෙන් නිදහස් ඒ කියන්නේ රූපයේ තියෙන චන්දරාගය දුරු කළා තියෙනවා උපාදාන ස්කන්ධයට මෙහිමයි සලආයතනයන්ටත් එමය අජ්ජතික ආයතන හයටත් එමය බාහිර ආයතන හයටත් එමය හැම දෙයකම උන්වහන්සේලා ආදීනව දැක්ක නිසා උන්වහන්සේලා හැම දෙයකින්ම නිදහස් වෙනවා ඒතර අපි සංසාරේ පුරාවටම මේ ආස්වාදේ වශයෙන් තමයි මේ දකින්නේ ආස්වාදේ නිසා තමයි අපිට මේ ආයතනයන්ගෙන්වත් පංච උපාදාන ස්කන්ධයට ඇති වෙන තණ්හාවෙන් නිදහස් වෙන්න හැකියාව නැත්තේ ආදීනව බලන්නේ ඒකයි ආදීනව බලන්න අර තණ්හාව කියන එක නැති වෙනවා දැන් තණ්හාව තියෙන්නේ කොහොමද කියලා අහනකොට කියන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයෙන් යමක් ඇද්ද මිහිරි ස්වභාවයෙන් යමක් ඇද්ද එත්තේ සාතන්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති ඒ මේ තණ්හාව යම් ප්‍රේමනාක දෙයක් ආනිතන තමයි උපදිනවන උපදින්නේ පදින්ච වෙලා läගුම්ගෙන ඉන්නවා නම් ඉන්නේ අන්න අර ප්‍රේමනාප දේවල් තුල එතකොට තමයි කිංචි ලෝකේ ප්‍රිය රූප මොනවද මේ ලෝකේ ප්‍රේමනාප දේවල් එතකොට කියන චක්කුල් ලෝකේ ප්‍රිය රූපම් මේ ලෝකේ ඇහැ කියන්නේ ප්‍රේමනාප දෙයක් ඒ වගේ අජ්ජත්තික ආයතන හය බාහිර ආයතන හය විඥාන හය වේදනා හය සංඥා හය විතරක මේ ඔක්කොම ඒ වගේම පංච උපාදාන ස්කන්ධ මේ ඔක්කොම මේ ලෝකේ ප්‍රියමනාප දේවල් ආනෙතර තමයි තණ්හා උපදින්නේ පදින්චල ඉන්නවා නම් පදින්චු වෙන්නේ. ඒතර අපි දැන් දුකින් නිදහස් වෙන්න නම් අපි දන්නවා තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ. ඒතර අපි තණ්හාව නිරුද්ධ කරන්න අපි බලන තණ්හාව තියෙන්නේ කොහෙද? ඒතර තණ්හාව තියෙන රූපේට. ඒතර රූපේට තණ්හාව ඇතිලා තියෙන රූපේ මොන විදිහට බැලුවද ප්‍රිය වශයෙන් බැලුවාම ආනේ නිසා තමයි අපි මේ රූපේ බලනවා මොනවද? ආදීනව බලනවා. ආදීනව තමයි රූපේ කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒ වගේ රූපේ කියන්නේ දුකක්. රූපේ කියන්නේ අයිති නැති දෙයක්. ඒතර මේ විදිහට ආදීනව බලනකොට රූපේ තියෙන තණ්හාව මොකද වෙන්නේ? නැති වෙනවා. රූපේ අනිත්‍ය නම් ඒත් අපි කැමති වෙන්නේ නැහැ. රූපේ දුක නම් ඒත් කැමති වෙන්නේ නැහැ. රූපේ අයිති නැත්නම් අනිත්‍ය කැමති ඇති වෙන්නේ නැහැ. ඒතර තණ්හාව ප්‍රහාණය කරන්නේ රූපේට තියෙන තණ්හාව. ඒතර අර රූපේට තියෙන තණ්හාව තමයි එත්ත පහියමාන පහියති එත්ත නිරුද්ධමාන නිරුද්ධති. රූපේට තියෙන තණ්හාව තමයි ප්‍රහීන වෙලා යන්නේ නැති වෙලා යන්නේ. ඒතර රූපේ තියෙනවා නැති වෙලා දුර වෙලා යනවා මොකද්ද? තණ්හාව. ඒකයි. ඒ නිසා තමයි අපි දුක පරිඤ්ඤය කියලා කියන්නේ දුක පිළිසිඳ අවබෝධ කරගන්න. දුක්ඛ නිමිති කොයි වෙලේකවත් නැති කරන්න යන්නේ නැහැ.
ඒ නිසා තමයි අපි පංච උපාදානස්කන්ධ අර විදිහට ආදීනව බලන්නේ. ඒ ආදීනව බලනකොට රූපේ තියෙනවා තණ්හා දිට්ඨි මාන්න කියලා තුනම තියෙනවා. තණ්හාවක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා, මාන්නයක් තියෙනවා. ඉතින් සෝතාපන්න වෙනකොට අර ආදීනව බලනකොට නැති වෙන්නේ මොකද්ද? දිට්ඨිය නැති වෙනවා. දැන් රූපේ අනිත්‍ය වශයෙන් බලනවා, දුක් වශයෙන් බලනවා, රෝගයක් හැටියට බලනවා, නැත්නම් අනාත්ම හැටියට බලනවා. ආන්නේ බලන්න යාට රූපේ පිළිබඳව තියෙන දෘෂ්ටි හතරක්. ඒ තමයි සක්කාය දිට්ඨිය. හතරක් තියෙනවා. මොකද රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්මය හැටියට දක්නවා. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තන. රූපයෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අත්තනීවා රූප වශයෙන් තමා තුළ තමයි රූපේ තියෙන්නේ. තමා කියන දෙයක් තුළ තමයි රූපේ. නැත්නම් රූපස්මින් වා අත්තන. තමා ගිහිල්ලා පදිංචලින කොහෙද? රූපය තුළ. එතකොට දැන් රූපේ ආදීන බලමු. අපි කියන රූපේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. එතකොට එයාට අවබෝධ වෙන මේ රූපය ගැන වෙනස් වෙනවා. රූපය ගැන මොකද්ද? වෙනස් වෙන දේ. එතකොට වෙනස් වෙනව නම් කාගේද? දැන් ආත්මය හැටියට ගන්න පුළුවන්ද? දැන් ආත්මයන් නම් වෙනස් වෙන්න බෑ. ඒවම් මේ හෝතු ඒවම් මහ අවෝසි. මෙහෙම වෙන්න එපා. දැන් එහෙම වෙන්නේ ඇයි? වෙනස් වෙන ඉඳ එහෙම කරන්න මේ කනේනස් රූපේ ආත්මය හැටියට ගන්නත් බෑ. එහෙම නැත්නම් ආත්මය හැදිලා තියෙන රූපේ. ඒතර රූපේ නිරුද්ධ වෙනකොට ආත්මෙ මොකද වෙන්නේ? දැන් රූපය හට ගන්නවා නැති වෙනවා. වෙනස් වෙලා යනවා. ඒතර ආත්මෙත් මොකද වෙන්නේ? ඒතර ආත්මයත් එතකොට මට මොකද වෙන්නේ? නැති වෙනවා. ඉතින් මං ඉන්නේ රූපේ නම් නැත්නම් මං හැදිලා ඉන්නේ රූපෙන් නම් මොකද වෙන්නේ? රූපේ නැති වුණොත් මමත් නැති වෙනවා. එහෙම නැත්නම් මා තුල තමයි රූපේ තියෙන්නේ. මා තුල තියෙන රූපේ ඉන්න පැහැදිලිම වෙනස් වෙන විදිහක් නැහැ. එහෙම නැත්නම් මම ගිහලා රූපය තුල පදිංචිලා ඉන්නේ. ඒතර මොකද වෙන්නේ? රූපේ නැතිව පදිංචියත් නේද? අපි කියන මං ඉන්නේ ආවලාගෙන යා යන කෙනෙක් කිව්වොත් එහෙම ඔයාටත් යන්න තමයි වෙන්නේ. ඉතින් ආන්නේ වගේ අර රූපේ මුල් කරගෙන ඇති වෙන දිට්ඨිය නැති වෙලා යන රූපේ යථාර්ථය අන දකින්නට. ඒ වගේම දිට්ඨිය කැඩුනට හැබැයි රූපේට තියෙන තණ්හාව මාන්න එහෙම එක පාට නැති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? තවදුරටත් මේකේ ආදීනම බලන එකයි මේ අර සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ ආයත් පංච උපාදානස්කන්ධය ආදීන බලන්න. ඒ බලනකොට අන රූපේ තියෙන තණ්හාවත් යම් දවසක නැති වෙනවා, මාන්නයත් නැති වෙනවා. එතකොට තමයි රූපයෙන් සම්පූර්ණ නිදහස් වෙන කුජලයේ කැටියට අන්න සඳහන් කරන්නේ. ඉතින් ඒකට අපි බලන්න ඕනේ දේ තමයි මොකද්ද? ආදීනව. මේක. එතකොට තමයි අන්න නිස්සරණයටපත් රහත් වුණාම තමයි නිදහස් වෙන්නේ. නිදහස් වුණා කියන්නේ රූපේට තියෙන චන්ද්‍රාගය නැති කරා කියන්නේ. ඒක චන්ද්‍රාගය ඇති වෙන්නේ රූපය ආස්වාද වශයෙන් බැලුවොත්. රූපේ ප්‍රිය වශයෙන් මනාප වශයෙන් විතර ප්‍රිය ඇටිට පේන්නේ අපි රූපේ නිත්‍ය වශයෙන් බැලුවොත්, සුඛ වශයෙන් බැලුවොත්, ආත්ම වශයෙන් බැලුවොත්. අපිට තියෙනවා කිව්වහම අධ්‍යක් අපි කැමතියි. ඒක සැප හදලා දෙනවා කිව්වොත් ඒක කැමතියි. ඔයාගේ කිව්වොත් ඒක කැමති නේද? ඉතින් ඒ නිසා තමයි අපිට අර රූපේ පිළිබඳව කැමැත්තක් ආශාවක් ඇති වෙන්නේ. ඒකෙන් නිදහස් වෙන්න තමයි අපි ආදීන බලන රූපේ කියන්නේ වෙනස් වෙන දෙයක්. රූපය කියන්නේ ගඬුවක් තුවාලයක් අනුසතු දෙයක් කැඩලා බිල්ල යන දෙයක්. ඒ විදිහට නොයේක් විදිහට අර සම්පූර්ණ තිත්ත වෙන විදිහටම ආදීනව වල. එතකොට තමයි රූපෙට තියෙන චන්ද්‍රාගය අන්දවසක නැති ඉස්සෙල්ලම නැති වෙන්නේ දිට්ඨිය. ඊට පස්සේ තමයි ආනරූපේ මුල් කරගෙන තියෙන චන්ද්‍රාගය නැති වෙන්නේ. ගැටෙන්නේ ඉතින් තණ්හාව තිබ්බොත් තමයි. රූප තණ්හාව තියෙනකන් තමයි රූපෙට ගැටෙන්නේ. රූපේට තණ්හාව නැතුව ගැටීම කියන එක ඇති වෙන්නේ නැහැ. යථාර්ථය නොකඩින්ද තමයි ඒක ඇලෙන්න ගැටෙන්න යන්නේ. ඒකයි. අපි දැන් දෙයක් පිළිබඳව නිත්‍ය සංඥාව තියෙනකොට ඒක ඇලෙනවා, ඒකට එක්ක ගැටෙනවා. ඒක මොකද අපිට දෙයක් තියෙනවා කියලා අපිට නිත්‍ය සංඥා කියන්නේ දෙයක් තියෙනවා කියන එක. ඒක තියෙනකොට ඒ දේ හොඳ දෙයක් නම් මොකද ඇති වෙන්නේ? තියාගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ දේ හරි නැත්නම් අයින් කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි අයින් වෙන්න මොකද කරන්නේ? ඒකත් එක්ක ගැටෙන්න ඕනේ. ආන්න ඒකයි. ඒක අයින් කරන්න බලනවා. ඒකයි. එතකොට හොඳ දෙයක් නම් තියාගන්න බලනවා. එතකොට තියාගන්න යන්නේ අයින් කරන්න යන්නේ නිත්‍ය සංඥාව නිසා. ඒ නිසා මේ සීලම කෙලෙස් යම් තාක් අපේ හිතේ කෙලෙස් හට ගන්නවා නම්
ඔය සීලුම කෙලෙස් සටගන්නේ සංඥාව හේතු කොටගෙන සංඥා නිදානාහි ප්‍රපංච සංකා කියලා කියන සීලුම කෙලෙස් සීලුම කෙලෙස් ගැට ගැහිලි ගැට ගැහි ගැට මොකකින්ද මේ තණ්හාව නිසා එතකොට සංඥාව නැති වුණාම සියලු කෙලෙස් ඒ සංඥා නැති කරන සංඥා නිවැරදි කරගන්න නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව ඇති වෙනවා අපිගේම දෙයක් අපිට රූපයකින් රූපේ වෙනස් වෙනවා අපි අවබෝධ කරගත්තා එතකොට රූපේට හොඳ දෙයක් වුණත් කමන්නේ නරක දෙයක් වුණත් කමක් නැහැ මොකද රූපේ කියන්නේ අපි දන්න වෙනස් වෙලා යන දෙයක් නැත්නම් රූපය අයිති නැති දෙයක් එතකොට මේකට ඇලෙන අරමුණක් ආවත් ගැටෙනවා මේකත් එක ප්‍රශ්නයක් ඒක ඉතින් ඒකට රූපේ හඳුනා ගන්න ඕනේ එතකොට වැරදි සංඥාව නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒතර භාවනාවෙන් කරන්නේ මොකද්ද සංඥාව නිවැරදි කරනවා ඒකයි සීල භාවනා සංඥා නාමයෙන් ගොඩක් තියෙනවා නිච්ච සංඥා අනත්ත් සංඥා සුඛ සංඥා ආදීන සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා නේද තවත් ගොඩාක් සංඥාව නිවැරදි කරගන්න දැන් දැනට තියෙන සංඥාව නිවැරදි දැන් තියෙන නිත්‍ය සංඥා සුඛ සංඥා ආත්ම සංඥා සුභ සංඥා ආස්වාද මේවා තමයි තියෙන්නේ ඒවට තමයි අර එක එක සංඥා වඩන්න ඒ සංඥා වඩනට ඊට අදාළ සංඥාව නැති වෙනවා අපි නිත්‍ය සංඥාව තියෙන අනිත්‍ය සංඥාව වඩන එතකොට රූපයක් හට ගන්නකොටම අපිට එකපාරට හඳුනගන්නේ මොකද්ද වෙනස් වුණා කියලා වෙනස් වුණා කියලා හඳුනාගත්ත ගමන් ඉතින් කරන්න දෙයක් නැහැ ඒක ඊට පස්සේ කැමැත්ත ඇති වෙන්නේ නැහැ ඒකයි මොකද කැමැත්ත ඇති වෙන්නේ සංඥාවෙන් ඒක සංඥාවේකට ප්‍රධාන හේතුවක් වෙනවා ඒකයි සීලම කෙලෙස් වලට ඒකයි මොකද දැන් පංචපාදානස්කන්ධේ මේ මුල් කරගෙන දැන් තණ්හාව කියන දේ දැන් රූපය කියන දේ මේ වෙනකොට නිරුද්ධ වෙලා තියෙනවා රූපේ නිරුද්ධ වෙලා තියෙනවා පංචපාදානස්කන්ධය එහෙමයි දැන් අතීතයක් කියන්නේ නිරුද්ධ වෙලා ගිය පංචපාදානස්කන්ධය හැබැයි නිරුද්ධ වෙලා ගියාට අපි තණ්හා වශයෙන් තාම අන්න අයින් වෙලා නැහැ තණ්හාවෙන් අපි නිදා කරේ කැමැත්ත කියන දේ ඒක රූපේ නිදහස් වෙලා හැබැයි රූපේ නැති වුණාට රූපයෙන් අපි නිදහස් වෙලා නැහැ මොකද අපි රූප තණ්හාව තාම තියෙනවා සංඥාව තියෙනවා ඉතින් දැන් සංඥා නැති හින්දා තමයි ඇත්තටම ඇති වෙන්නේ නැත්තේ දැන් රූප අතීත රූප අපිට හඳුනා ගන්න බැරි වෙලා පෙවුනොත් කවුරු හරි ගෙරල්ලවත් උනොත් මේක ඔයාගේ ඉස්සර ජීවිතේ ෆොටෝ එක කියන එතන මොකද ගන්න අනේ දෙන්නකෝ මන්ද ඔය තව ගන්න බෑ මන්ද ඉතින් ඒකත් කියලා ගෙදර ගහගන්න නේ එන අයට වෙන්නේ බලන්නකො ඉස්සර දැන් වගේද ඉස්සර මම කොහොමද නේද කියලා එතන ඒකෙන් දැන් අද සතුටු වෙන්නේ නැද්ද අපි ඒකෙන් දැන් සතුටක් ලබනවා දැන් එතකොට අපි ඇත්තටම මේ රූපය කියන එක නිරුද්ධ වුණාට තණ්හාව නිරුද්ධ වෙන්නේ නැහැ ආන්නේ නිසා තමයි අපි විපස්සනා කරනකොට අපි අතීතයේ හටගෙන නිරුද්ධ වෙලා ගිය යම් රූපයක් ඇද්ද අනාගතයේ පහළ වෙන යම් රූපයක් ඇද්ද වර්තමානයේ හටගත්ත යම් රූපයක් ඇද්ද තමා කියලා යම් රූපයක් ඇද්ද අනුන් කියලා ඇද්ද ඕලාරික වශයෙන් ඇද්ද සිවුම් වශයෙන් ඇද්ද නීන වශයෙන් ප්‍රනීත වරෙන් දුර ළඟ මේ සියලුම රූප නේතම්මම නේසු හමස්මි නමේ ඒසෝ මේ ආත්තා මේ කිසිම රූපයක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ ඒ විදිහට යානුවණින් විමසලා බලන්න. එතකොට ඒ අතීතයේ රූපේටත් අපේක්ෂා රහිතයි. මොකද අතීතයේ රූපේ පිළිබඳව අවබෝධ කරගන්න. ඒ වගේ අනාගතයේ පහළ වෙන්න තියෙන රූප පිළිබඳව අපේක්ෂාව රහිත වෙන්න. ඊළඟට වර්තමානයේ සකස් වෙලා තියෙන රූපයට කැමැත්තකුත් නැහැ. ඒ වගේම අජ්ජත්තිකයි තමා කියන රූපේට. ඒ වගේම අනුන් කියන රූප. ඒ වගේම ඕලාරික කියන්නේ ප්‍රකට රූප. සමහර ඒවා අප්‍රකටයි. අප්‍රකට වුණාට දැන් දෙවියෝ අම්මවත් දෙවියෙක් කියලා ඉන්නවා කිව්වොත් පේන්නේ නැහැ වුණාට ඒකටත් ඊට පස්සේ අනුන් කරනවා ඒ රූපේට ඒ වගේ ඒ නිසා ප්‍රකට සහ අප්‍රකට කියන මේ වගේ හීන සහ ප්‍රනීත උසත් පහත් කියන්නේ ඒකයි ඊළඟට දුර සහ ළඟ මේ ඇස් මුකේ අපි මේ ආයතනයන්ට සම්මුඛ වෙනවා ඒ වුණාට ආයතනයන්ට සම්මුඛ වෙන්නේ නැතිවත් තියෙනවා මේ වෙලාවේ නෑ ඒ වුණාට අපි
අපි ලංකාව දැන් ළඟරූප නෙවෙයි නමුත් ඒවම කරගෙන අපි නිදහස් වෙලා ඉතින් සීලු මර්ථකෝ තමයි අපි ගන්න ඒ සෑම රූපයක්ම මම කියලා දෙයක්වත් නැහැ මට අයිති ඒක නේතම් මම නේසෝ හමස්මින මේ ඒසෝ අත්තා කියලා අර භාවනා කරනකොට ඒ මේ කාලය තුල පවතින ඒ රූපයට රූප උපාදානස්කන්ධයට වේදනා උපාදානස්කන්ධයට තියෙන චන්ද්‍රාග නැති කන්නේ විදිහට යා භාවනා කරනවා වේදනාව ගැනත් එහෙම ඒක අපි පෙර ජීවිතේ විඳින් අපිට දැන් අඳුන ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා දැනෙන්නේ නේ දැනුණා නම් මොකද වෙන්නේ ඒවටත් අඬයි ඒවටත් දිනාවේ ඒවටත් සතුටු වෙයි නේද ඒ වගේ තමයි අනාගතෙත් එහෙමයි කවුරු හරි කිව්වොත් එහෙම ඊළඟ ජීවිතේ ඉඳලා ඔයාට උත්තටම දුක් විඳින්න වෙනවා කියලා මොකද වෙන්නේ ඈ තාම පහළ වෙලත් නැහැ බෝධි පූජාත් තියයි නේද එක එකට කියයි බලන්නකෝ මට වෙන දේ නේද දැන් මේ අනාගත වේදනා පහළ වෙලත් නැහැ වෙනත් තාම මොකද මේක නිදාස් වෙලත් නැහැ ඒ චන්දරාගය තියලා ඒක මොකද ඒකේ ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා මොකද මට ඇති වෙනවා කියන්නේ වේදනාව මට වේදන ඇති වෙනවා කියලා ගත්ත ගමන් ඔන්න ඉතින් ප්‍රශ්නේ තියෙනවා ඒ නිසා පහළ නොවුණු වේදනත් එක්කත් ප්‍රශ්න තියෙනවා ඒ වගේම තමයි වර්තමානයේ මේ මොහොතේ හට ගන්න වේදන ඒ වගේම අධ්‍යාත්මික තමා තුළ හට ගන්න වේදන අනුන්ට ඇති වෙන වේදනා ඊළඟට ඕලාරික වේදනා සහ සියුම් හීන වශයෙන් සහ ප්‍රණීත කියන්නේ සැප වේදනා තියෙනවා දුක් එතන හීන ප්‍රණීත වෙන්නේ දුර සහ ළඟ දුර අරමුණු මුල් කරගෙනත් වේදනා ඇති වෙනවා දැන් ලංකාවේ ප්‍රශ්න අපිට මේ දැනෙන්නේ නැද්ද ඈ දැන් ළඟ දේවල් නෑ නැවත ඒ අරමුණු මුල් කරගෙනත් විඳිනවා නේද එතකොට ඒ වගේ හැම ඒ කාලය තුළ පවතින වේදනාවට තියෙන චන්ද්‍රාගය දුරු කරන්න තියෙන නිසා තමයි හැම එකක්ම සිහි කරලා අරමුණු කරගෙන මේ සියලුම විඳීම් නේතම් මම නේසෝ හමස්මි නමේ ඒසෝ අත්තා මේවා මාගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නෙවෙයි ඒව මේතන් යථා භූතං සම්පඤ්ඤාය දත්තප්පං කරන මනානුනේ දකින්න ඕනේ ඉතින් දකින්න මොකද කරන්න ඕනේ මානසිකාර කරන්න ඕනේ ඒව අරමුණු කරගෙන අතීතේ හටගෙන නිරුද්ධ වෙලා ගිය යම් විඳීමක් ඇද්ද වර්තමානයේ හටනුගත් යම් වේදනාවක් ඇද්ද මේ මොහොතේ හටගෙන තියෙන මේ යම් විඳීමක් ඇද්ද තමා කියයි සලකන යම් විඳීමක් ඇද්ද අනුන් යයි සලකන තනුන් තුල හටගන්න යම් වේදනාවක් ඇද්ද ඕලාරික සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් විඳීමක් සකස් වෙනවද මේ සියලු විඳීම් මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය නෙවෙයි මේ ඔක්කොම මොනවද සකස් වෙච්ච දේවල් සංකත ධර්මයේ වේතින උපාදයක් සහ උපාද වය ධර්ම අතීතේ නම් ඒවා මේ වෙනකොටත් හටගත්තා නිරුද්ධ වුණා ඒකයි අනාගතේ හටගනීවි නිරුද්ධ වේවි මොනවා හටගත්තත් ප්‍රශ්නයක් නැහැ මොකද හේතුව ඒක නිරෝධයක් තියෙනවා මේ මොහොතේ දේවලුත් එහෙම මට කියලා තමා කියලා හටගන්න දේවල් අනුට කොරම ඒ හැම එකෙම තියෙන මොකද්ද හට ගැනීම සහ නැතිවීම ඒ නිසා තමයි ඒවා මාගේ නොවේ මම නොවේම මගේ ආත්මය නෙවෙයි දැන් අපේ වේදනාවක් කියන අපේ පවුල කෙනෙකුට විඳීමක් ඇති වෙනවා අපි නිකමටත් කියන්නේ ඔයාලට දැනෙන්නේ නැති මට දැනනවා කියන්නේ නේද තමයි කියනවනේ ඒකයි දැන් කෙනෙක් එයා දැන් විඳින අරමුණ අපිත් ගන්නවා එයාට බඩේ අමාරු තියෙනවා නම් අපිට දැනුනේ නැත්නම් තනිය හරිය බඩේ අමාරු නේද බලාගෙන ඉන්න බෑ මට පපු පිච්චිලා යනවා කියලා කියන්නේ එතකොට එයාගේ අරමුණ අපි ධම්මාරම්මණයක් කරගෙන ඒක හිතලා අපිත් විඳවනවා ඒකයි ඉතින් එයාට අන්න කිව්වොත් මර පුතා විඳවනවා බලාගෙන ඉන්න බෑ නේ ඉතින් එතකොට එයාගේ වේදනාව නිසා අපිත් විඳවනවා එතකොට ඒක ආධ්‍යාත්මික වේදනාව අරමුණ කියන්නේ අරමුණ ආධ්‍යාත්මික නේ නිසා තමයි අපිට ඒ බාහිර පුජ්‍යල විඳින එකක් මොකද කරන අපිත් විඳවනවා ඊට පස්සේ එයා සතුට වෙනකොට අපි සතුට වෙනවා ඔව් මොකද අපි දැන් බාහිර ඒ වේදනාව මුල් කරගෙන අපි අතට මෙහෙම කරගන්න ඒක පුජ්‍යලය ඉතින් අපි පුජ්‍යලයට තියෙන ප්‍රශ්නින්ද තමයි තියෙන්නේ දැන් රාතන් වහන්සේට කවුරුත් දරුවා කියලා උන්වහන්සේට ප්‍රශ්නය නෑ මොකද උන්වහන්සේ අනත්තයගේ වේදනාව වලින් නිදහස් වෙලා තියෙන්නේ ඒකට චන්ද්‍රාගයක් නෑ අපි
පුද්ගලයාට චන්දරාගය තිරින්ද යාට වෙන දේවල්ලට යට හොඳක් වුණත් කැමතින නරගක් වුණත් කැමතින ඒවගේ ඔව් එමනිති නමුත් වේදනාව අරමුණු කරන අපිට වේදන ඇති නනි සතම එක බාහිර යකටට ගන්න බාහිර පුද්ගලයට ඇති වෙනදේ ඒ අරමුණු කරන අපිත් ඇතිවල් ඒකන දයා අනනකට අපිට හිනාවෙන්ට බෑ අපිත් අන්නනවා අපිටත් ඇතිවෙන එත දුක් වේදනාව ඒක එතට අනුන්ගේ වේදනාව අවබෝධ කරගත්තන අපි හිතනවා එයාට හටගන්න වේදනාව හටගන්නවා නිරුද්ධ එතකොට දැපට ප්‍රශ්නයද නෑ ඕ එතර අපි දන්න පුද්ජලයකුට වේදනාව මොන වේදර හටගත්තත් ඒව නැතිවලයන්න එතට අපි ඒක නැත අපි දන්න යාගේ අනෝබෝධය නිසා ඇල්ුව නිසා ඇතර මනන්න දෙයක් නෑ මොක දේ වේදනා කිසිවක් පවතින්නේ නැහැ ඒව හටගන්නවා නිරුද්ධන එතර ඒ සභාව දකරට අනු ඇඩුව කලයන්න නැන්න ඒක රාතන්වා කරන්න රාතන් වහන්සේලා දන්න වේදනාවට ගන්න නිරුත්තෙනවා ඒ නිසා එකට අල්ල වැඩ ඒකයි අවබෝධ කරන්න බාහිර වේදනත් අප අවබෝධ කරගන්න මේ වේදනාව නිතන එයාට හට ගන්න වේදනත් අනිත්ත මේකත් අයිති නැත එයට අයිති හට ගන්න වෙද එකත් අයිති නැහැ මෙයා මේ අයිති නැති දෙයක් මුල් කරගෙනතා මේ අන්න වෙලබෙන දොක් කරනක තන්න නම චන්ද්‍රාගේ තිබුණු අනු පුද්ජල අවබෝධ කරගත් නැත්ත පුද්ජලගේ මාන්සු ඒ ස්වභාවන් අවබෝධ කරගත්ත අපි වේදනාව යා කියල දක්න්නේ එයා විදෝනුව කියල කිය එතර ඒක පුද්ජල අවිදෝනුව හිත අපිට එක දුකක් වෙනවා ඕ ඕ ඕකනේ දැන් එයා කැනෙ දැන් ජලයට ඇති වේදනා මුල් කරගෙන අපි මේ පැත්තෙන් මුකුත් පීඩනය දුකක් විඳින්න යන්නේ ඒකයි නිමකද අපි දන්නවනේ වේදනාවකෙන් මොකක්ද කියලා ඒක ඒ නිසා තමයි ඒක ගැන අපිට කිසිම මේකක් නැහැ පුද්ගලයාට තියෙන අනුකම්පාව දයාව අරුවමට වෙන්නෙත් නෑ එබැති වේදනාව එයා විදදකි ලබ ඒක මුල් කරගෙන මෙ කරන්න යන්නෙත් නෑ දපිකම රෝගයක් කෙලෙත රෝගයෙන් කෙනෙක් අපි විදෝනකොට රෝගයට ප්‍රතිකරම කරන්න තියන්නේ නැහැ ඒක රාතන් වන්සනමකුරත් ගේ කරනු හැබැයි ඒක බාරගන්න යන්න නෑ ඒකයි ඒක මුල් කැන ඒ බිඳවනවා කියෙන නිමිත්තරගන්න මෙහි හිත හිත හිතතු කරමකද දන්නම වේදනාවක් කියන්නේ සංස්කාරයක හටගන්නවා නිරුද්ධ වෙන එත මේ නිරුද්ධ වෙන දේවල් අපි මේ හිතවා කියල නිරුද්ධ කරන්න දෙයකුත් නෑ එනිස ඒකන්න ඒක නිමිති කරගෙන කිසිම සිතිවිට හිතන්නේ නෑ අපි හේතුවත්තම අපට පස්සනයදී දැන් සමල්ලට කියන්නේ ඇවිල්ලා මේ ඊයේ මම පුදුමාකාර විදියට මට පපුහිරවීමක් ඇති වුණා මම පුදු විදියට මේත් දැන් අඬන්න සමල්ලට ඒ හොඳ අනේ කියන ඉතින් දැන් මේක වෙලා ඉවරයි හැබැයි ඉතින් දැන් අඬනවා මේ ඕගාලා නේද මං හිටියේ නෑනේ මට මොකුත් කරගන්න බැරිුණානේ මට අර දුකයි කියලා ඔන්න දැන් අඬන්නත් පුළුවන් හැබැයි හරියට වේදනාව අරගෙන නිරුද්ධ වෙලත් ඉවරයි හැබැයි ඒක නිමිති කරගෙන අනිත් එක්ක නඩ වේදන වෙන අර කියනකොටම ඊයේ දුක්ඛ නායක අනිත්‍යයි වෙනස් වුණා කියලා සිය පීටියන්න දැන් ඔක අරමුණු කරගෙන මෙහි අඬන්න ඕනේද නැහැ එයාට කියනකොට සිය පීටනවා වේදනාව කියන්නේ සංස්කාරයක් ඒක හටගත්තා නිරුද්ධ වුණා ඉතින් දැන් නැත්නම් ඉතින් ගැටලුවක් නෑ ඒක නම් කම්පා වෙන්න සැරෙන්න ඕන කියන එකක් නෑ නමුත් අපි නිරුද්ධ වෙලා ගියත් ඒක අර අනුන්ගේ වුණාට අපිට ඒක අපිට දුකක් වෙනවා එයා වෙන තෝල ඉවර අපි විඳවන්නේ දැන් ඉතින් ආය දරුවෙක් වුණා නම් ආය ගොඩක් වෙදුනාද කොහෙද මං හිටියේ නෑනේ මං හිටියේ නම් ඔයාලට එහෙම වෙන්න දෙන්නේ නැහැ කිව්වේ නේද අපි ඒකත් එක්ක කටයුතු කරනවා ඉතින් අවබෝධ කරගත්ත කෙනෙක් නම් එතනින් ඒ පස්සේ ඉවර ඒකයි සුතේ සුතමත් මොකද එයා ඒක අවබෝධ කරගත්ත නිසා වේදනාව කියන්නේ එයා දන්නා ඒක සංස්කාරයක් හට ගන්නව නිරුද්ධ වෙනවා ඒක තමන්ගේ දනුන්ගෙත කෙනෙක
එනිසා තමයි පුද්ගලයන් තුළ හටගන්න වේදනා කියන්නේ හටගන්නවා නිරුද්ධ. එම් බලන්න එක නැත්නම් පුද්ගලය තුළ හටගන්න වේදනාව මම මගේ මට ඇති දෙයක් නෙවෙයි. අපි මගේ නෝනට මට අයිති දෙයක් නේ. ඒ වේදනාව ගන්න එකයි. අපි ගන්න මගේ අයන විදවන්න ඔයාගේ නෙවෙයි කියලා අපි කියන්නේ නේද? එතකොට අර වේදනාව මගේ කරගන්න. ඒකයි. පුද්ගලයා අයිති වුණා වේදනාවත් අපිට අයිති වෙනවා. ඒක. එතකොට අපි මේ වේදනාව එකයි අපිට අයිති දෙයක් මේක සංස්කාරයක් එක හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඉතින් එහෙම ඒකයි අනිත්‍යයේ ස්වභාවය තුළ හටගන්න දේවත් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අධ්‍යාත්මික බාහිර. ඔය දැන් සමහර අය අපිගේ පුද්ගලයන් පිළිබඳව කියන්නේ Tamanට වගේ අනුන් ගැන හිතනයි. ඉතින් අනුන් ගැන හිතනයි අනුන්ගේ ප්‍රශ්න ආවම එයා ගැන මනසකාර. දැන් සමහරව එහෙම නැහැ. සමහරව අනුන්ගේ දේවල් ගැන හිතන්නේ නැහැ Taman ගැන විතරමයි හිතන්නේ. අපි කියන්නේ ආත්මාර්ථකාමික තමයි. එතකොට එයා අනුන්ගේ දේවල් ගැන එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අනුන් මොනවා වුණත් ඒව ගැන එක මොකද මනසකාර කරොත් නේ හටගන්නේ. එයා ඒ අරමුණ තිබ්බට එයා මනසකාර කරන්නේ නැහැ. හැබැයි ඒ අරමුණ පිටගෙන මනසකාර කරනවා. එතකොට එයාට තමයි අර පිළිමද කරුණාව ඇති වෙනවා, මෛත්‍රිය ඇති වෙනවා, දයාව ඇති වෙනවා, සිනියස ඇති වෙනවා, හැම ස්වභාවයක්ම ඇති වෙනවා. ඒක. දැන් කරුණා මෛත්‍රී ඒවා අර සාමාන්‍ය තත්ත්වයේ තියෙනකොට මොකද වෙන්නේ අර පුජ්‍යලයන් පිළිබඳව ඒ ඇති වෙන දේවල් අපි ගොඩක් ගන්නවා. ඒකත් එක්ක ප්‍රඥාවත් වැඩි කර ගියාම තමයි අන්න එතකොට තමයි පුජ්‍යලයේ රහතන් වහන්සේලාට මෛත්‍රී කරුණා ඔක්කොම තියෙනවා. හැබැයි ඒකත් එක්ක ප්‍රඥාව තියෙනවා. දැන් අපේ කරුණා මෛත්‍රීත් එක්ක තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි සමහරවිට ඒක පාවිච්චි කරන ක්‍රමය දන්නේ නැති වෙනවා. අපි කියන අනුකම්පාවක් භූමිකම්පාවක් කියන්නේ. ඒක මොකද අපි අනුකම්පා කරන්න හරි ක්‍රමය දන්නේ. අවශ්‍ය තැන දන්නේ. අවශ්‍ය දේ දන්නේ. සීමාවක් දන්නේ. ප්‍රමාණයක් දන්නේ. ඉතින් ඒ වගේ තියෙන අවුල්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ඊට පස්සේ සීමාවක් නැතුණා ප්‍රමාණයක් නැතුණා තැන ගන්න බැරි වුණොත් ඉතින් ප්‍රශ්න ගොඩක් වෙනවා. ඒකයි. ඉතින් සමහර අය කරුණා මෛත්‍රී නැති අයට කුජිරු මැල්ල වෙරළ තිබ්බත් කිසි ගාණක් නැහැ. ඉතින් ඒකට ඒකට අනුකම්පාවට වාදින ඇතුළු භූමිකම්පාව වෙන්නේ නැහැ නේ ඒකට නේද? ඒකයි. ඉතින් ඒකට මුරුදු ස්වභාවයෙන් හිටියේ නැහැ තමයි අර අනිත් අයගේ දේවල් දැක්කාම ඒව ගැන හිතෙන්නේ කල්පනා වෙන්න මනසකාර කරන්නේ. ඒකයි. ඔව්. 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 අනිවාර්යෙන් දැන් බුදු කෙනෙකුට උනත් කියන්නේ දැන් ලෝක සත්‍ය දුක් විඳින තමයි බුදු කෙනෙකුට කරුණාව පහළ වෙන්නේ. ඒ කියන්නේ නිමිති තියෙන්න ඕනේ. නමුත් ඒ නිමිත්ත උන්වහන්සේලා හරි විදිහට පාවිච්චි කරනවා. තේරෙනවද? ඒක ඔව්. ඒ කියන්නේ දැන් කුජලිය දුකට පාත් වෙන දැන් මේ නිමිත්තක් නැත්නම් එයාට අනුකම්පාව වෙන්නේ නැහැ කාටවත්. දැන් ඒක රහතන් වහන්සේට උනත් දැන් සාමාන්‍ය මිනිස්සෙකුයි ලෙඩෙකුයි දැක්කොත් ඉතින් ඒතර උන්වහන්සේ ඉස්සල්ලාම පිට වෙන්නේ දැන් බාහිර දෙයකින් පිට වෙන්න ඕන නම් එයාට තමයි පිට වෙන්නේ. ධර්මයේ පැත්තෙන් පිට වෙන්න ඕන නම් උන්වහන්සේ පිට වෙන්නේ කාටද? සද්ධාව තියෙන කෙනෙකුට. දැන් කියන රහතන් වහන්සේ යනවා නම් කාලකට යන්නේ කියන ඉස්සෙල්ලාම. ඒතර මහා දුකටපත් වුණාම කියන මිනිස්සෙක් යන්නේ කවුද? ශ්‍රද්ධාවන්තේ. මොකද එයානේ උන්වහන්සේ පිළිගන්නේ. එයාට උන්වහන්සේට දෙයක් කරන්න පුළුවන්. එයානේ උන්වහන්සේ කියන දේ අහන්නේ. ඉතින් උන්වහන්සේ අර රහතන් වහන්සේලා යනවා නම් යන්නේ ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව තියෙන කෙනාට. ඒකයි. එතන උන්වහන්සේ බණක් කියන්න පුළුවන් නම් උන්වහන්සේ බලන්නේ කවුද මේක පිළිගන්නේ කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ බැලුවේ එහෙමනේ. උන්වහන්සේ බැලුවේ කෙලෙස් අඩුවයි කවුද? බණ කියන්නේ ඉස්සෙල්ලා.
උන්වහන්සේ බැලුවේ නිකලස් තියෙන අය. මොකද බුදු කෙනෙක් පාලලා දැන් එයා සද්ධා පිටව ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ බැලුවා කවුද නිකලස් සිත් තියෙන අය. ආන්නේ හිතේ කෙලෙස් අඩුවයට පුළුවන් මේ ධර්මයේ ඉක්මනින්ම අවබෝධ කරගන්න. ඒ නිසා නිකලස් අය තමයි ආලාරකාරාම උදකරාම පුත්‍ර. ඒක දෙන්න කෙලෙස් යටපත් කරන මොකද ජහන දිනු කළා තියෙන්නේ. ඉතින් එයාගේ කෙලෙස් වර්තමාන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් එයාට පුළුවන් කො මේ ධර්ම ඉක්මනින්ම අවබෝධ කරගන්න. හැබැයි ඉතින් ඒ වෙනකොට එයා පෙරලා ගිහිල්ලා. ඊට පස්සේ තමයි බැලුවේ කවුද? ඊළඟට ඉතින් පස්සට තවසෝ ඒත් මේ සමන වේශ දරාගෙන පැවිද්දන් හැටියට විසුන් හැටියට උන්වහන්සේට අතුපත්තාන කරාමේ විමුක්තිය බලාපොරොත්තු වෙන එන අය විමුක්තියක් කැමති අය. ඉතින් ඒක නෙවෙයි අපත්තාන කරේ. ඉතින් ඒ නිසා තමයි අන්නේ අය හොයාගෙන ගියේ. ඉතින් ඒ විදිහට අර පුජ්‍යලයන්ගේ තියෙන ඒ ගති තියෙන්න ඕනේ. එතකොට තමයි බුදු කෙනෙකුට නම් ඒ කරේ කරුණාව මෛත්‍රිය හැමදේම වෙන්නේ. ඉතින් ඒක. ඒ නිමිති ඕනේ. ඒ නිමිති උන්වහන්සේට මෙනෙහි කරනවා. ඒතර සාමාන්‍ය කෙනෙක් මෙනෙහි කරනකොට ඒවයි අපේක පාලනයක් මේකක් නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා කෙනෙකුගේ දෙව කරනද ඒකේ සීමාවක් තියෙනවා. ඒක දැන් අනුකම්පා කරා කියලා ඒක කරන්න ඕන ක්‍රමය දන්න. දැන් අපි සමහරවිට ඒක ක්‍රම දන්නේ නැති වෙනවා. ඒකයි. අපිට ඒ පිළිබඳ සිහිය නැහැ, නුවණ නැහැ. දැන් උන්වහන්සේලා අනුකම්පාවත් එක්ක ඉස්සරහින් තියෙන මොකද්ද? සිහිය නුවණ තියෙනවා. ඒකයි. වැඩක් නැහැ. ඒකයි. දැන් උන්වහන්සේලා අනුකම්පා කරන්න නිමිත්ත ගත්තට දුක් වෙන නිමිත්ත ගන්නෙ නැහැ. අපි එහෙම නෙවෙයි. අපි සමහරට නිමිත්තරන් දුක් වෙන මිසක ඒ අයට පිට වෙන්න සමහරට ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක. ඒ රාතන් වහන්සේලා ඒක පුජ්‍යලයට කළ යුතු දෙයට ඒ නිමිත්ත ගන්නවා. ඒ ගැන කතා කරනවා. කියනවා අනිත් අය කියනවා ආවලා මේ තත්ත්වයටපත් වෙලා එයාටත් බලන්න ඕනේ එහෙම කියනවා ඉතින්. ඒක අනිත්‍ය කියලා කතා එහෙම කරන්නේ නැහැ. ඒක. හැමදේම දැන් ධර්මයක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනයක් කරනවා. එතකොට සමහරව එක පිළිගන්නවා. ඉතින් පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒක කැමතියි. හැබැයි පිළිගත්තේ නැතිනොත් ඒකට කැමැත්තක් කැමති වෙන්නේ පිළිගන්න එක තමයි උන්වහන්සේ කැමති වෙන්නේ. හැබැයි නොවුනා කියලා ඉතින් ඒකත් එක්ක අවුලකුත් නෑ. ඒකත් එක්ක ගැටෙන්න තරහ වෙන්නෙත් නෑ. එතකොට සතුට පිළිගත්තයි කියලා ඒකත් එක්ක එයා පිළිබඳව ලොකු හැඟීමකුත් නෑ. ඒක. මෙයා මාව පිළිගත්තේ කියලා එහෙම වැඩි මේකකුත් නෑ. අරයා පිළිගත්තේ නැහැ කියලා. එයාත් එක්ක නමුත් පිළිගන්න එකට තමයි කැමති ඇත්තටම. කියන්නේ ධර්මයේ උන්වහන්සේ කියපු දේ පිළිගන්නවා නම් උන්වහන්සේ ඒකට කැමතියි. හැබැයි අරයා පිළිගත්තේ නැහැ කියලා එයාත් එක්ක 아무තු තරහ කමනාපකමකුත් නෑ. අපි කියනවා මං කිව්ව දේ ඇහුවේ නෑ මං ඒ නිසා එයාට කැමති නැහැ කිව්වා. දැන් උන්වහන්සේට මේක නැහැ. ඔය ඒක තමයි. බුදු කෙනෙක් කොහොමද සාමාන්‍ය ප්‍රශ්න විසඳන්න නෙවෙයි යන්නේ. සාමාන්‍ය ප්‍රශ්නක් තියෙන අවශ්‍ය මේවා. ඒව දැක්කම මේව කරනවා. දැන් අර සමහර කතාවල් තියෙන බඩගින්න ආපු මිනිස්සුන්ට ඉස්සෙල්ලා කැම දෙන්නේ නැහැ කියන්නේ. තේරෙනවද? මොකද ඒක දැන් මිනිසෙකුට ජීවත් වෙන්න ඒ දේ අවශ්‍යයි. ඒ වගේ තැන්වලදී උන්වහන්සේලාත් ඒ බාහිර දේවල්වලට උපකරණ හැබැයි උන්වහන්සේටගේ දැන් ඒකට ඒ උදව් කරන්නේ තර කැම ටිකක් දෙන්නේ ආනයට ධර්මය කියලා දෙන්න. මොකද මේ කය කියන දේ හරියට නැතුනොත් යාට බෑනේ මනස හසුරව ගන්න. ඒ නිසා තමයි මෙන්න ඒ නිසා උන්වහන්සේලා ප්‍රධාන දේ තමයි ලෝක සත්‍යය සතුටින් ඈතර කරන්න. හැබැයි ඒ ගමන යන්න මිනිසෙුන්ට අවශ්‍යයි. එතෙන් අවශ්‍ය පාත් එකත් උන්වහන්සේ දේශනා කරනවා. ඒකයි. ඒ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඒ දේවල් පිළිබඳව ඉතින් අනුග්‍රහ කර කායික වශයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් තැන්වලදී එහෙමත් උදව් කරනවා. ඒකයි. වාර්ෂික වශයෙන් උදව් කරන්න පුළුවන් වාර්ෂික වශයෙන් උදව් කරනවා. මානසික ආසුට අනේ භාග්‍යතුන්ට ගියක් හදාගෙන යන්නේ ආශිර්වාද කරන්න කිව්වොත් එන්නේ ඕවා නිත්‍යයි ඕවටම එහෙම කියන්නේ ජීවිතේ සමහර අය වැන්දාම කියන සුඛිනෝ හෝතු දීඝායුකෝ ඔබට සුවපත් භාවය ලැබෙව දීර්ඝාෂ ලැබේවා. ඉතින් බුදු කෙනෙක් ආශිර්වාද කරනවා. ඒ විදිහට
සමහර අය බුදුරජාණන් වහන්සේට වචනෙන් මේ අර එක වෙලාවකදී කොසල් රජතුමාට දේවින් වහන්සේලා දෙන්නෙක් අර සහෝදරියෝ දෙන්නෙක් හරි මේ භාග්‍යවතුන් වහන්සේ වඳින්න මේ යනකොට කිව්වා රජතුමනි අපි එන්නුත් වඳින්නකෝ කියලා. ඉතින් රජතුමා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියලා වැන්දා. ඒතර බුදුරජාණන් වහන්සේ අන්න ඒ දෙන්නට වෙන කවුරුත් හම්බුනේ නැත්නම් මේ පණිවිඩය වන්නේ කියලා. ඒ කියන්නේ අර රජවර කිව්වට ඒක රජකෙට ඒ බාන්නේ ඒතර බුදුරජාණන් වහන්සේ ඒක මේව කරන රජ කෙනෙක් පණිවිඩ කරුව වෙන්න ඕනේ නේ බුදු කෙනෙක් ළඟටවත්. ඒකයි. එයා ඒ දෙන්නට වෙන වඳින්න කියන්න කවුරුත් මුණ ගැහෙන්නේ නැද්ද කියලා. බුදුරජාණන් ඒ ආශිර්වාද කරනවා දෙන්න. බලන්න අර ස්වභාවය දැන් බුද්ධිලයට කරුත් දෙන හැටි. ඒ වෙලාවකව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අර ඒ පුජ්‍යලයන්ගේ ඒ අවශ්‍යතා මත ඉතින් උන්වහන්සේලා දේවල් කරනවා. ඔව්. ඔව්. අවබෝධ වෙනවා. මොකද තමන් කරන ක්‍රියාවත් තුළින් වෙන්නේ ඉබේ වෙන එකක් නෙවෙයි. දැන් අපි අපිට ලෙඩක් තිබුණා කියමු අපි ඒ ලෙඩේට බෙහෙත් බොනවා. එතකොට ශරීර වෙන්නේ කාටද දැනෙන්නේ? අපිට දැනෙනවනේ. අපි කියන ඉස්සර මට මේ වේදනාවක් තිබුණා දැන් හැබැයි ඉතින් වේදනාවක් නැහැ. එතකොට ඒක දැනෙන්නේ මොකද අපි කරන ක්‍රියාවත් තුළින් තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි දැන් බෙහෙත් බොනවා ප්‍රත්‍යම් වෙනවා. ඒ ප්‍රත්‍යම් වීම තුළ බෙහෙත් දීම තුළයි ඒක වෙන්නේ. ඒ වගේ තමයි දැන් අපිට සක්කාය දිට්ඨි ඉබේ ප්‍රහාණය වෙනවා නම් තමයි අපි දන්නේ නැත්තේ. අපි එහෙම වෙන්නේ අපි බලන දර්ශනය තුළ නැත්නම් අපි මේ විපස්සනා කිරීම තුළ නැත්නම් යෝනිසෝ මනසිකාරය කිරීම තුළ නෙවෙයි. ඒතර අපි අරමුණ අධ්‍යා බලන්න අරමුණ මොකක්ද කියලා අපිට අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි අපේ තියෙන මතය කැඩෙන්නේ. ඒකයි. දැන් අපි කියන පුජ්‍යලයේ පිළිබඳව අපිට වැරදි මතයක් තියෙනවා. අපි කියන හරි දුෂ්ට පුජ්‍යලයක් කියලා. හැබැයි තව කෙනෙක් කියනවා ඔයා එහෙම කිව්වට බලන්න පොඩ්ඩක් ඇසුරු කරලා කියලා. නෑ ඇසුරු කරන යනකොට පේනවා එහෙම දුෂ්ට ගතිය නෑ. එතන අපි අර දෘෂ්ටිය මොකද වෙන්නේ? නැති වෙනවා. අපි කියනවා නේ ඕ මට දැන් තේරෙනවා නේ හරි හොඳ කෙනෙක් නේ. මම මේ අසුරු කරුවා මම බැලුවා යා දිහා මම හොඳ මේක නිරීක්ෂණය හිටියා මිනිහා කොහොමද ඒක බැලුවම හරි හොඳයි නේ. කියලා එතන අර එයාගේ මතේ කැඩෙනවා. ආන්නේ වගේ තමයි රූපේ අපිට තියනවා වගේ පේනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මගේ වගේ පේනවා. ඒක දිට්ඨියක්. එතකොට අපි රූපේ නිතරම පේනවා මොකද්ද? වෙනස් වීම. අපි මනසකාර කරන මේ රූප කියන්නේ වෙනස් වෙන දෙයක්. අන්නේම කරන්න අනේ පිළිබඳව සිහිය නොවන පේන මේ රූපය කියන්නේ මොකද්ද? වෙනස් වෙන යන දෙයක්. එතකොට අර රූපය පිළිබඳ ආත්ම දෘෂ්ටි නැත රූපය කියන්නේ ස්ථීරව තියෙන එකක් කියන දිට්ඨිය කැඩෙනවා. රූපය කියන්නේ හේතු හට ගැනීමෙන් හට ගන්න හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. අනිත්‍යයි. ඒක තමන්ටම අවබෝධ වෙන එකක් ඒක. Yo. Oh. Katakan itu. Oh. Oh, මෙහෙමයි දැන් අපි රූපේ යථාර්ථය අවබෝධ කරගන්න රූපේ පිළිබඳව රූපේ දැන් අපි පූර්ව භාග වශයෙන් දැන් ඒ රූපය ආදීන බලන්නේ. එතන අපි දන්න රූපය අවබෝධ කරගන්න ඕන එකක් කියලා. එතන අපිට කල්ලාතුම යම් සම්මා දිට්ඨියක පිළිහිලා තමයි කරන්නේ. එහෙම නැත්නම් අඩුම ගන්න අපි දැන් කරන දේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. අපි භාවනා කරනකොට භාවනා පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. ඒතර අපි දන්නවා දැන් පංච උපාදානස්කන්ධය ගත්තොත් අපි ශ්‍රද්ධාව තියෙනවා පංච උපාදානස්කන්ධයේ තියෙන මොකද පරිඤ්ඤය අවබෝධ කරගන්න. ආන්නේ අවබෝධ කරගන්න ඕනේ නිසා තමයි ඇයි අවබෝධ කරගන්නේ කිව්වොත් අනිත් පැත්තේ ඇයි පංච උපාදානස්කන්ධය පිළිබඳ
තණ්හා දිට්ඨි මාන්න තියෙන. දිට්ඨිය තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. මාන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. තණ්හාව තියෙන්නේ පංච උපාදාන. එහෙනම් අපි ඒව නැති කරන්න ඕනේ කියලා දන්නේ හින්දා තමයි අපි අනාර පංච උපාදානස්කන්ධය ආදින එහෙම පූර්ව භාග අවබෝධයක් නැත සම්මාදිට්ඨිය නැත්නම් අපිට කරන්න බැහැ. ඒක පූර්ව භාග වශයෙන් තියෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. හැබැයි දැන් සෝතාපන්න වෙලා අපි කිම රූපය ආදීන බලනවා කියන්නේ ඒතර රූපේ අනිත්‍යතාවය අවබෝධ කරගෙන තමයි තවදුරට බලන්නේ. එතකොට එයාට ඕනේ රූපේ තියෙන දිට්ඨිය කරන්න නෙවෙයි. රූපේට තියෙන තණ්හා. ඒකයි රාග දේශ මොහ නැති කරන මාවත පිළිපන්න අපි කියන්නේ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝකේ. ඒ අය ඊළඟ දුජුපටිපන්නයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග න්‍යාය පටිපන්න කියන ආර්ය න්‍යාය බලන්න හැම වෙලේම මහන්සි ගන්න. ඒක. එතකොට සෝතාපන්න වෙනකොට ආර්ය න්‍යාය අවබෝධ කරගෙන තියෙනවා. එතකොට ඒත් හැබැයි ආර්ය න්‍යාය තවදුරට බලනවා අනිත්‍ය අවබෝධ කරගන්න. ඒකයි අරමුණක් ආපම හේතුඵල වශයෙන් බලන්න. හැබැයි හේතුව ඒ වෙනකොට අවබෝධ කරගෙන තියෙන හේතුව අවබෝධ කරගත්තට හේතුව නිරුද්ධ කරලා නැහැ. ඒකයි. දැන් සේක පුජ්‍යලයාගේ රහතන් වහන්සේලාගේ තියෙන වෙනස ඒකයි. දැන් කියනවා රහතන් වහන්සේත් මේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා අවබෝධ කරගෙන තියෙනවා. සේක පුජ්‍යලයාත් එහෙමයි. එතකොට සේක පුජ්‍යලයා රූපය අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා අවබෝධ වුණාට බැරි අර රූපයේ තියෙන තණ්හාව තාම නිරුද්ධ කරලා නැහැ. ඒකයි අර කියන්නේ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා පටිපන්නා තේ සුපටිපන්නා කියලා එකයි. රූපයේ පිළිබඳව තියෙන චන්දරාගය දුරු කරන රූපස්ස නිබ්බිදා කියන කලකිරෙන්න ඕනේ. විරාගය නොඇලෙන්න. නිරෝධයන් නිරුද්ධ කරන්න පටිපන්නා පිළිපන්නාට කියන සුපටිපන්න කියනවා. ඊළඟට කියන රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා සුවිමුත්තා. ආන්න රූපයේ පිළිබඳ නිබ්බිදා කියන්නේ කලකිරිලා. දැන් කලකිරලා ඉවරයි කියන එක නිබ්බිදා. එහෙම නිබ්බිදාව ඇති වෙන්නේ මොකද රූපය ආදීන බැලුවා. බලනකොට අන්න නිබ්බිදාව ඇති වෙනවා. නිබ්බිදා විරජ්‍යති විරාග විමුක්ති 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 ඥානං හොති. ඒකට උන්වහන්සේලා රූපේට සම්පූර්ණ ඒකයි නිබ්බිදා විරාග නිරෝධා අනුපාදා විමුක්තා. අනුපාදා කියන්නේ කිසිවකට නොබැදී නිදහස් වෙලා. ඒතර රූපය පිළිබඳව කිසිම ආකාරයක අරගත්තු 11 ආකාරයට රූපේට තියෙන බැඳීම් වලින් උන්වහන්සේ නිදහසට තියෙනවා. ඒකයි අනුපාදා විමුක්ත කිසිවකට බැඳෙන්නේ නැහැ. අතීතයටවත් අනාගතයටවත් අධ්‍යාත්මිකවත් බාහිරවත් මේ රූපේ මුල් කරගෙන කිසිම තැනකට බැඳෙන්නේ නැතුව අන්න අනුපාදා විමුක්ත. ඒතර උන්වහන්සේලා ඒතර රූපේ පිළිබඳව අර විදියට මේ වෙන්නේ. ඒතර වෙනස තියෙන්නේ සෝතාපන්නය රූපය අනිත්‍ය දුක්ඛයි කියලා අවබෝධ කරගෙන තියෙන හැබැයි තාම තණ්හාව තියෙනවා. රහතන් වහන්සේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා අවබෝධ කරගෙන නිදහසට ඉන්නවා. ඒක. සෝතාපන්නයට රූපේ සංස්කාරය රහතන් වහන්සේට රූපේ සංස්කාරය. සෝතාපන්න කෙනෙක් දැක්කාම ඒක ආත්ම වශයෙන් ගන්න එක නෙක. එයාට පෙන්නේ සකස් වීම. හැබැයි සකස් වෙච්ච දෙයට තාම එයා දන්නව මොකද තියෙන්නේ? තණ්හා මාන්න තියෙනවා. ඉතින් එයා නිතරම බලන්නේ තියෙන තණ්හා මාන්න නැති කරන්න තමයි මහන්සි ගන්න. එතකොට සෝතාපට්ටි මාර්ගය යන කෙනා එයා බලන්නේ දිට්ඨිය කඩා ගන්න තමයි එයා බලන්නේ. එයාට ඕනේ මේක සංස්කාරයක් කියලා අවබෝධ කරගන්න. දැන් එයාට නැත්තම් රූපයක් එනකොට මේක නිත්‍ය සංඥාවෙන් තමයි පේන්නේ. සුඛ සංඥා ආත්ම සංඥාවෙන් පේන්නේ. ඒතර එයාට සක්කාය දිට්ඨිය තමයි තියෙන්නේ. ආත්ම සංඥාව තියෙනවා එයාට. සෝතාපන්න කෙනාට ඒක සංස්කාරයක් වෙනවා. ඒ නිසා තමයි එයා නිතර හේතුඵල වශයෙන් බලන්නේ. මොන දේ හටගත්තත් එයා හේතුඵල වශයෙන් බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න කෙනෙක් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක නේතන්තාන විච්ඡති එක වෙන්නේ නැහැ කිය. සෝතාපන්න කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්න නැහැ. සුඛ වශයෙන් ගන්නෙත් නැහැ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒක. හැබැයි ඒක සංස්කාරය හැටියට දකින්න. හැබැයි සංස්කාරයට තියෙන තණ්හාව තියෙන කියලා තාම දන්න. ඒ නිසා හැම වෙලේම මහන්සි ගන්න පිළිපදින්නේ අර තණ්හාව නැති කරන එකයි රාග දේශ මොහ නැති කරන මාවතර පිළිපන්න නිසා සුපටිපන්නයි කියලා කියන්නේ ඒක. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේ තණ්හා ප්‍රාණ ගන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශෙන්නේ. ඒ නිසා තමයි නිතරම ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්නේ. ඒ නිසා තමයි උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. තවදුරටත් මේක හේතුඵල වශයෙන් බලන්න ඕනේ. ඒ නිසා තමයි සමුදය වය වශයෙන් බලන්න ඕනේ. න්‍යාය පටිපන්නෝ භගවතෝ ශාවක. ඒකට ඊට පස්සේ ආර්ය න්‍යාය අවබෝධ කරගෙන තියෙන තවදුරටත් ඒක පාවිච්චි කරනවා. අරමුණක් ආපු ගම ඉමස්මින් සති අර න්‍යායත් දන්න න්‍යායට දාන ඕන එක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පති. ඉමස්මින් අසති ඉදං හෝති ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති. එතන න්‍යායම් මේ කියන්නේ
මේ න්‍යායන් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ මොහොතේ අරමුණක් හටගන්නවා. සෝතාපන්න අය මේ මොහොතේ හටගත්ත අරමුණ මම මගේ මට අයිති සුඛාත්ම වශයෙන් ගන්නෙත් නැහැ. මොකද ඒක හේතුවක් දන්නවා. ඒ වගේම මේ අරමුණ දිගින් දිගට තාම සමහරට තියෙනවා. සකස් වෙනවා මේක. තියෙනවාගෙන සකස් වෙනවා. එතන ඒ සකස් වෙන ඒක හේතුවක් දන්නවා. එයි මේක දිගින් දිගට සකස් වෙන්නේ. ඒකට තමයි න්‍යායන් දෙකක් තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හොති. මේ ඇති කල්ලි මේ වේ. අනිත් පැත්තෙන් කරන මේ ඉපදුනොත් මේක උපදිනවා. දැන් අපි කියමු දැන් කාට සෝතාපන්න කෙනෙකුට කියනවා එයාට ඉදිරි දිගටම විඳවන්න සිද්ධ වෙනවා. ජීවිතේ ඊළඟ මුළු කාලෙම එයාට විඳවන්න තියෙනවා. එතකොට එයා දන්න මොකකින්ද? පසපච්චය. ස්පර්ශයේ තියෙන තාක්කල් තියෙන. එතකොට දන්න ස්පර්ශයේ තියෙන තණ්හාව තියෙනකන් තමයි හැබැයි ඉදිරියට විඳවන්න සිද්ධ වෙන්නේ. ස්පර්ශයේ තියෙන තණ්හාව නැති වුණොත් එනම් විඳවන්නේ නැහැ. අරයට පෙවුනට විඳවන නිමිති පෙවුනට එයා දන්නවා ඒ නිමිති වලට තණ්හාව අයින් කරගත්තොත් දුකින් නිදහස් වෙන්න පුළුවන්. එතන එයා දන්න එහෙනම් ස්පර්ශයේ තියෙන තාක්කල් මේ දුක තියෙන ස්පර්ශය නිරුද්ධ කරොත් නැති කරොත් ඉමස්මින් අසති කියන එක මේක නැති වුණොත් මේකත් නැහැ. ඒ වගේ මේ මොහොතේ දුකකට ගන්න වේදනාවකට ගන්න. එතකොටත් ඒකට හේතුවක් දන්න මොකද්ද? ස්පර්ශය හටගත්තොත් මේ දුක හට ගන්න. ස්පර්ශය නැති වුණොත් ඉමස්ස නිරුද්ධ මේ නිරුද්ධ වුණොත් අන්න මේක නිරුද්ධ වෙනවා. එතකොට මේ මොහොතේ හට ගන්න දෙයකට හේතුව දන්න. ඉතින් ඒක ඒ ආර්ය න්‍යාය සෝතාපන්නනකට අවබෝධ කරගන්න. ඒ නිසා ජීවිතේ මොන දේ වුණත් ඒ අය ඔය න්‍යායට දාලා බලමු. ඒක ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝය. ඒක සෝතාපන්න වුණාම තමයි න්‍යාය හරියට අවබෝධ වෙන්නේ. ඒ දෙක න්‍යායට දාලා ඉන්න ඒ උනාට හරිය අවබෝධ නැති වෙන්න පුළුවන්. සෝතාපන්න වුණාම ඔය න්‍යායෙන් කිසි මොහොතකවත් බැහැර වෙන්නේ නැහැ. මොනවද කිව්වොත් ඔය න්‍යායන්ට දාලා බලන්න හරින්න අනිත් ලෝකේ ණයකේවත් දාන බලන්නේ නැහැ. ඒක. කායික වේදනාවත් ඉතින් පස්සපච්චය තමයි. ඔය භාවනා කරනකොට එහෙමයි. අපි විපස්සනා කර ඉස්සෙල්ලාම අපි කායික වේදනාවක් නම් අපි සිහිය පිටව ගන්නවා. දැන් මේ මොහොතේ කායික වශයෙන් වේදනාව සකස් වෙලා තියෙනවා. ඒක දැන් කය වේදනාව එක මගේ කය කියලා නිතින්නේ. ඉතින් අපි බලන්නේ ඇයි මේ වේදනාව සකස් වුනේ? එතකොට ස්පර්ශය හට ගැනීම තුලයි මේ වේද. එතකොට අපි දන්නේ ස්පර්ශය කියන්නේ මොකද්ද? කයයි පහසයි විඥානය. මේ තුනේ එකතුව නිසා ඔන්න දැන් පහසක් තියෙනවා. මේ ස්පර්ශය නිරුද්ධ වුණොත් මේ වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඒ විදිහට පුළුවන්. ලෙඩක් හැදුනහමත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිලාන සූත්‍රය කියලා තියෙනවා. ගේලඤ්ඤ කියලා සූත්‍රය අතන ඒකත් වෙන්නනවා. සමහර අයට ලෙඩ හැදෙනවා. ඉතින් ඒකට කායික වශයෙන්නේ දැනෙන්නේ. ඒතර ඒ කායික දුක් වේදනා දෙනකොට එයා සීපෙන්න ඕන්න දැන් උප්පන්නම්ම මායං කායිකං දුක්ඛං ඔන්න දැන් කායික දුක් වේදනා හටගත්තා. කිම් පටිච්ච මොකක් නිසාද? එතකොට දෙකක් වෙනවා මේව කායම් පටිච්ච මේ කාය නිසා එහෙම නැත්නම් මේව පස්සම් පටිච්ච මේ ස්පර්ශය නිසා. එතන ස්පර්ශය නිසා හටගත්තොත් එයා බලනවා මේ ස්පර්ශය නිසා නම් මේ වේදනාව කියන්නේ ස්පර්ශය කියන්නේ අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං. ස්පර්ශය කියන්නේ අනිත්‍යයි වෙනස් වෙලා නැති වෙන. අනිත්‍ය වූ ස්පර්ශය නිසා හටගත්ත මේ දුක් වේදනාව කුතෝ නිච්ඡං භවිෂති කොහොමද මේක ආනිත්‍ය වෙන්නේ? නම් මේ වේදනාවත් මොකද වෙන්නේ? වෙනස් වෙලා යනවා කියලා. වෙන වේදනාවේ වෙනස් වීම බලමු වාස කරන. ඒ කියන්නේ මෙයා යන කෙනෙක් ඉන්නවා. හැබැයි යන කෙනෙක් කියන සංඥාවෙන් ඉන්නවා. දැන් අපි සමහර නරක කෙනෙක් ආපුවම කෙනෙක් ඇවිල්ලා කියන මේ එයා යන්න ආවේ කිව්වොත් එහෙම එතන ඉතින් යන සංඥාවෙන් කරගෙන ඉන්නවා. අකමැති ඉන්නවා. හැබැයි යනවනේ. ඒ නිසා ඉතින් මොකුත් කරන්න යන්නේ යනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි දැන් වේදනාව තියෙනවා. හැබැයි දන්නවා මෙයා යන කෙනෙක්. ඉතින් යන හින්දා ඉතින් ලොකු ගැටලුවක් කරගන්න අමාරුයි. මොකද යන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉන්නවා කිව්වොත් මොකද වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනේ වගේ මෙයා දන්නවා මෙන්න මේ ස්පර්ශය තුලයි මේකට ස්පර්ශය කියන්නේ අනිත්‍යයි සංකතයි පරිසම්පන්නයි. ස්පර්ශය කියන්නේ අනිත්‍ය වෙනස් වෙන එක පරිසම්පන්න ධර්ම. හේතු නිසා හට ගන්න. ඒතර ස්පර්ශය නිරුද්ධ වුණොත් අනිවාර්යයෙන් මෙයා යනවා. මොකද මෙයා නිසා ඉන්නේ. මෙයා යනකොට මෙයා යනවා. ඉතින් මේ විදිහට කායික වශයෙන් රෝගයක් හටගත්ත වෙලාවකත් ওই විදිහට වේදනාවන් පස්සන වඩන්න පුළුවන්. ඒතර තමයි අර වේදනාව ඇසුරු කරන්නේ මම මගේ මට ඇති නිත්‍ය සුඛ වේදනාවක් තියෙනවා. වේදනාවක සංකාරයන්නේ. ඒක සකස් වෙන පහස තියෙනකම සකස් වෙනවා. කායික පහසක් එක්කනේ දැන් තියෙන්නේ. ඒ නිසා හැබැයි අපි දැන් මනසකාර කරන්නේ ධර්මයෙන් නම් එතන මොකද වෙන්නේ? අරක කොහොමද දැනෙන්නේ නැති වෙනවා. මොකද කාය තිර වේදනාව නෙවෙයි. හැබැයි වේගවත් නිසාහිත දෙකම නෙවෙයි වෙන්න පුළුවන්. ඒ තරම මේක හරිය
සිතේ ක්‍රියාකාරීත්වය හරි වේගවත්. ඒක. නමුත් ඒක කාලයක් ටික වැඩියෙන් මේකට මනසේ යමුනොත් එimhe සමහර වේදනාවක් දැනෙන්නේ නැහැ. පහස තියෙනවා. නමුත් මනස ඒකත් එක්ක යෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් මනසකාර වෙන්නේ මොකද්ද? අර පහස නෙවෙයි මේ එයා භාවනාව තමයි මනසකාර කරන්න නැතිම සංඥා මෙනෙහි කරගෙන ඉන්නවා යා. ඒක. මේක වෙනස් වෙලා යන දෙයක් හැටියට. ඔව්. ඉතින් කයේ තියෙන කන්නේ මනසට දැනෙන්නේ කය නැතුව දැනනවාද? ඒක මනසකාර කරන්න. තේන්න? මනසකාර කරොත් තමයි තියෙන්නේ. දැන් නිදාගත්තාම කයේ තියෙන පහස නැති වෙනවද? තුවාලයක් කිමුකෝ. තුවාලේ නිදාගත්තාම මොකද වෙන්නේ? නැති වෙනවද ඒක? නැහැ. ඒක. නිදාගත්තාම තියෙනවා. හැරෙනකොට කෑ ගහන්න නැගිටින්නේ. තේරුණාද? ඒතර මේක ඒකනේ ස්පර්ශය නිසා වේදනාවට ගන්නවා කියන්නේ. එකතු වෙන්න ඕනේ. එකතු වෙන්නේ නැතුව වේදනාවක් ඇති වෙන්නේ නැහැ. කය කියන එක අපි වගේ කිව්වට කය කියන්නේ සංස්කාරයක්. තේරුණාද? ඒතර කයට ඇති වෙන පහස දැනගන්න කයට බෑ. ඒකට ස්පර්ශය දෙන්න ඕනේ. අපි මම විඳවනවා කියලා කිව්වට අපි මගේ කය කියලා හිතන්නේ එහෙම කියන්නේ කයට විඳින්න බෑ. තේරෙනවද? කයට විඳීමක් කියන එකක් සකස් වෙනවා. ඒක සංස්කාරයක්. ඒකයි කයත් සංස්කාරයක් හැටියට අපි කන්නේ. දැන් වේදනා ගිලාන සූත්‍රයේම තියෙනවා ඉම මේ කායම් පරිච්ඡ මේ කය නිසා තමයි එතකොට මේ කය කියන්නේ මොකද්ද? සකස් වීමක්. මොකද සකස් වුනේ? ආහාර වශයෙන් ගත්තොත් ස්පර්ශ ආහාර නිසා තමයි අන්නහට ගත්තේ. එහෙම නැත්නම් විඥානේ පහළ වෙන්න ඕනේ. විඥානේ නිදිගත්තොත් කයට මොනවා වුණත් ගන්න නැහැ. එතකොට අර කයයි පාසයි විඥානේ එකතු වුණාම තමයි තියෙන්නේ. විඥානේ එකතු වෙන්නේ නැත්නම් කය තිබුණා පහස තිබුණා කියලා දැනගන්න විදිහක් නැහැ. ඒ නිසා අර විඥාණයෙන් තමයි අපි ඒක දැනගන්නේ. ඒකයි. ඒතර විඥානේ දැනගන්නේ කය හරහා. ඒ නිසා ඒකට කියන කාය විඥානය කියලා කියනවා. කය නැත්තම් ඒ දැනගන්න විදිහ නැහැ. ඒකයි. ඒ ඔක්කොම එකිනෙක උපකාරක ධර්ම. ඒක. ඔව්. ඔව්. එතන ධම්ම කියන්නේ මොනවද? ඔව් මම කියන්නේ ධම්ම කියන්නේ මොනවද? ඔක්කොම අතීත තමයි. ධම්ම කියන්නේ නිතරම ඇහෙන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. කනෙන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. නාසයෙන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. දිවෙන් ගත්ත වෙනවා. කයෙන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම තමයි ධම්ම කියන්නේ. ඔව්. ඒක පහස කියලා කියන්නේ. ඒක ධම්ම නෙවෙයි. තේරෙනවද? ඔව් ඒ විඥානේ පහළ වෙන්න කයයි පහසයි දෙක එකතු වෙන්න. ඔව්. ඔව් ඉතින් දැන් අපි ඊයේ කායික වේදනාවක් අටගත්ත කියමුකෝ. අද දුකින් කියන්න පුළුවන්. අද කියන්න පුළුවන් මම නම් ඊයේ හොද්දටම විඳේවා කියලා කියන්න පුළුවන්. දැන් ඒතකොට දැන් මේ පහස දැන්නද කියන්නේ? නෑ. ඒතකොට ඒක ධම්ම වෙලා තියෙන්නේ. ඒතකොට ඒක අරමුණු කරගෙන ඒ පහස අරමුණු කරගෙන තමයි අපි කියන්නේ ඊයේ නම් වින්දා විඳිල්ලා නේද? කියන කොටත් ඇගිලි වැටෙනවා කියලා කියන්නේ නැත්තම් නේද? තමයි අනන්නත් පුළුවන්. ඉතින් ඒකට ඒක ධම්ම. තේරෙනවද? එතකොට මේ මොහොතේ තිබ්බොත් ඒක ධම්මනේ. ඒකට කියන්නේ පහස කියලා කියන්නේ. ඒතර කායයි පහසයි. කායන්ත පටිච්ච පොට්ටබ්බ කියලා ඒකට කියන්නේ. ඒකට පස්ස කියන්නේත් නැහැ. තේරෙනවද? කායන්ත පටිච්ච පොට්ටබ්බේ ඒක තමයි ඉතින් කායන්ත පටිච්ච පොට්ටබ්බේ උප්පජ්ජ කාය විඥාන. තින්නම් සංගති පස්සෝ. ඔව්. ඔක්කොටම එහෙමයි. ඒකයි. ඒක මනංච පටිච්ච ධම්මේතු උප්පජ්ජ මනෝ විඥාන. මනසත් ධම්ම. ධම්ම කියන්නේ එක්ක එහෙන් දැක රූපයක්. එක්ක කනට ඇහුණු ශබ්දයක්. එක්ක නාසයට දැනුණු ගඳ සුවඳක්. එක්ක දිවට දැනුණු රසයක්. එක්ක කයට දැනුණු පහසක්. ඔය එකට තමයි ධම්ම කියලා කියන්නේ. ඒකනේ අපි වැඩියෙන් පාවිච්චි කරන්නේ ධම්ම. තේරෙනවද? දැන් රූපය බලලා ඉවරනට පස්සේ තියෙන්නේ මොකද? රූප සංඥාවක් තියෙනවා. සද්දයක් ඇහෙලා නිරුද්ධ නම් පස්සේ තියෙන සද්ද සංඥාව. රසයක් අනුභව කරලා උනාට පස්සේ සද්ද සංඥාවක් තියෙනවා. මොකද රස සංඥාවක් තියෙනවා. සුවඳක් නැති වෙලා ගියම ඒක ගහන සංඥා වෙනවා. ඒකයි අපි ඒකට ඔක්කොම රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා කියන්නේ.
සංඥා ස්කන්ධය තමයි. ඔව්. ඕකේ නේ දැන් මේ දෙන්නගේ ගනුදෙනු නතර කරන එක. කයයි හිතේ තියෙන තවත් බලවේගයක් ගෙනලා මේ දෙන්නව බිඳවනවා. එකතු වෙලා තියෙන එක. ඒකයි. ඉතින් මේ දෙන්න හිතට වෙන වෙනවා. වෙන වුණාම අනිත් එක්කනට කරන දේ මෙයාට දැනෙන්නේ නැහැ. මෙයාට කරන දේ අනිත් එක්කන දැන් දෙන්න එකට හිටියොත් එන්නේ. ඒකනේ හිතට දෙයක් ඇතුණා මොන මොනත් එක රතු වෙනවා. ඊට පස්සේ ඔන්න කායට මොකක් කරනකොට මෙන්න මෙයා බය වෙනවා. නේද? කායට මොකක් කරිනකොට කාටද බය වෙන්නේ දැන්? හිත. ඊළඟට හිතට මොනවද වුණාම රතු වෙන්නේ කවුද? වෙවුලන්නේ කවුද? නේද? හිතට ආවේගයක් ආවම දැන් කවුද වෙවුලන්නේ? කය. එදෙන්න එකට ඉන්න දෙන්නේ මෙයාට මොනවද දැම්මොත් එයාට දැනෙනවා, එයාට මොනවද දැම්මොත් මෙයාට දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ දෙන්න වෙන් කරන්න ඕනේ නැත්නම් ඒ නිසා තමයි ඉන්දියාවට මේ දෙන්නව අන්න වෙන් කරන්නේ. ඊට පස්සේ ඉතින් මෙයාට කෑලි කැපුවා කියලා අරයා කෑ ගන්නෙත් නැහැ. ඉතින් ඒකයි. මෙයාට මොන වෙනවා කිව්ව යා කියලා තू බය වෙන්නේ නැහැ. නැත්නම් මෙයාට පිළිකාව කිව්වොත් බය වෙන්නේ කවුද? අර තමයි බය වෙන්නේ. මෙයාගේ කෑලි කපලා අයින් කරනවා කිව්වොත් දැන් කාටද බය තියෙන්නේ? අරයට. ඉතින් ඒ නිසා මේ දෙන්න වෙන් කරපුවාම මෙයාගේ කෑලි කැපුවා කියලා අරයා මොකද අරයාද කරන්නේ? නෑ. ඉතින් ඒ නිසා තමයි අපි නිර්වින්දනය කරනවා කියලා කියන්නේ. එතනදී මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙයාගේ පාර්ට්නර් නැහැ. අනේ. ආශ්‍රව කියන්නේ කෙලස් කියන එක. එතන ආශ්‍රව තියෙන්නේ අපි ගත්ත පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි ආශ්‍රව සකස් වෙන්නේ. ඒක නැත්නම් ආශ්‍රව තියෙන පංච උපාදානක. අපි අවිජ්ජාශ්‍රව. අවිජ්ජාශ්‍රව තියෙන්නේ මොකේද? රූපේ තමයි අවිජ්ජාශ්‍රව තියෙන්නේ. ඒ කියන්නේ රූපේ ඇත්ත ස්වභාවය නොපෙනෙන ගතිය කියන එකයි. රූපේ ඇත්ත පේන්නේ නැහැ කියන එක තමයි අවිජ්ජාශ්‍රව කියන්නේ. වේදනාවේ යථා ස්වභාව වේදනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ නැත්නම් නමුත් ඒක පේන්නේ. ආනෙක තමයි විද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යාව නැති වෙන්න විද්‍යාව පහල කරගන්න. ඒ නිසා තමයි අපි රූපේ අවබෝධ කරගන්නේ. රූපේ අවබෝධ කරගන්නකොට රූපේ පිළිබඳවන්න අපි නිකන් රූප විද්‍යාව ප්‍රඥාවක ආලෝකයකින් මේකට ආලෝකය වෙන්න. එතකොට මේක ඇත්ත පේනවා. ආන්න එතකොට මේකට තියෙන අන්න සියලුම කෙලෙස් ස්වභාවයෙන් නැති වෙලා යනවා. අවිද්‍යාව තියෙන කන් තමයි තියෙන්නේ. කෙලෙස් දැන් කෙලෙස් තණ්හාවාදී ඒවා කෙලෙස්. එතකොට දුකට අයිති දේවල් තමයි රූප වේදනා සංඥා සංකාර. අපි නිතරම නැති කරන්නේ ආශ්‍රව කෙලෙස් මිසක් මේ රූප වේදනා සංඥා සංකාර ඒව නෙවෙයි. ඒව හැබැයි අවබෝධ කරගන්න මොකද ඒවා මුල් කරගෙන තමයි කෙලෙස් හටගන්නේ. ඒක දැන් අපි ගත්තොත් සංඥා නිදානයි කියන එකනේ. වැරදි විදිහට හඳුනාගත්ත ගමන් තමයි කෙලෙස් හටගන්නේ. ආශ්‍රව හටගන්නේ ඔක්කොම. ඒකයි. ඉතින් ඒ නිසා තමයි අපි නිවැරදිව හඳුනා ගන්න යන්නේ. නිවැරදි හඳුනා ගැනීමත් එක්කන්න ඒවා අවබෝධ කරගන්නකොට දැන් කරුවල තියෙන රූපෙට එළිය වැටෙන ගම අන රූපයේ පිළිබඳ තණ්හාව නැති වෙනවා. ඒක. එතන රූපයේ තියෙන කරුවල නෙවෙයි තියෙන ආලෝකයක් තියෙනවා. ඒකයි ප්‍රඥාව පහළ වෙනකොට අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය නැති වෙනවා. ඉතින් අවිද්‍යාවට තමයි ආශ්‍රවයක් කියන සංයෝජන කියන සතර බැඳලා දාන තියෙන දෙයක් ඇතුළට ගත්ත සංයෝජන කියනවා අවිද්‍යාවට. ඔව්. ඔව් මුලින් කලවල දාන්නේ ඒකයි. ඔව්. ඔව්. ඔව් නැති කළා දාන්න. ඕකේ දැන් කෙලෙස් මුලින්ම උපදලා දාන තාක්කල් ඉතින් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. දැන් ඥාන කියන්නේ කෙලෙස් යටපත් කරන එක.
ජාන තියෙන තාක්කල් ඒ අයට දැන් අපි කියමු ඔය තාපසයන්ට බුදුරජාණන් වහන්සේ භාවිත කරන වචනයක් තමයි කාමේසු විතරාගී කියන්නේ. කාමයන් පිළිබඳ විතරාගී කියන්නේ රාගේ නැහැ කියන්නේ. එතකොට රහතන් වහන්සේලටත් කියනවා කාමේසු විතරාගී කියලා. රහතන් වහන්සේලට කාමයන් පිළිබඳ විරාගය. ඒතර අර කට්ටියටත් කියන හැබැයි කට්ටිය අර විස්කම්බනය කරලා කියන්නේ කෙලෙස් යටපත් කරලා තමයි කාමයන් පිළිබඳ විරාගය වෙලා තියෙන්නේ. හැබැයි ඒ අයට අනුශය වශයෙන් තියෙනවා. ඒකයි. චිත්ත අභ්‍යන්තරයේ අර අපි ගත්තොත් එම් ගලක් තියෙන තනකොළ ටික වහලා දානවා. හැබැයි ඉතින් ගල අයින් කරොත් යට තියෙන මුල් වලින් ආයෙ මොකද වෙන්නේ? රහතන් වහන්සේට නෙවෙයි මම කියන්නේ අර නිකන් ඥාන වර්ණය ගැන කියන්නේ. ඒතර ඒ ඥාන වර්ණයගේ ඇතුලේ තියෙන අනුශය වශයෙන් කෙලෙස් නැති වෙන්නේ නැහැ. හැබැයි ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර ඇතුලේ හැබැයි අර දැන් තනකොළ වැවෙන්නේ නැහැ. හැබැයි තනකොළ මැරලා නැහැ. ඒතර තනකොළ වල ඒ අක්‍රියතාවය තියෙන්නේ අර ගල කියන බලයේ තියෙන තාක්කල් විතර. ඒ බලය නැති වුණොත් නැත්නම් ගල අයින් වුණොත් ආය අර තියෙන තැන පරණ විදියටම හැදිලා එනවා. ආන්නේ වගේ තමයි මේ ධානය දිනු කරපුවාම හිතේ තියෙන නිකලස් භාවය. ඒතරත් හිතේ මේ ඒකයි කාමයේ විතරාගේ. යටත් කාමයේ පිළිබඳ රාගයක් හටගන්නේ නැහැ. හැබැයි ඒ අය රාගයේ සකස් වෙන හේතු අයින් කළා නැහැ. ඒක කියන්නේ අවිද්‍යාව ආසෝ කිනික අයින් කළා නැහැ. අනුශය වශයෙන් ගත්තොත් අවිද්‍යානුශය අයින් කළා නැහැ. තණ්හාව ගත්තොත් කැමැත්ත කියන එක අනුශය වශයෙන් අයින් කළා නැහැ. මුල් තියෙනවා. හැබැයි ගහ කපලා වගේ. ගහ උඩින් කපලා හැබැයි මුල් තාම තියෙනවා. ඉතින් රහත් වෙනවා කියන්නේ ගහත් කපලා මුලුත් අයින් කරලා අරගෙන සැවැන්තරා මුලක්වත් තරක් කිසිම දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම අයින් කළා දානවා. ඔව්. ඉතින් අපිට බලන්න ඕනේ දැන් තණ්හාව ඇති වෙන්නේ මොකක්ද? අපි තරමුණු නොදන්න නිසා. ඒක නිසා තමයි අපි තරමුණු නිතරම අවබෝධ කරගන්න. අවබෝධ කරනකොට අරමුණට තියෙන තණ්හාව අඩු වෙනවා. ආන්නේ තණ්හාව අඩු වෙන්න මොකද වෙන්නේ? අඩු වෙන්න ඒව පාවිච්චි කරන්නේ. ඒක ආසාවක් තිබුණේ පාවිච්චි කරන්නේ. එතකොට අපි ආදීන බලන්න මොකද වෙන්නේ? ආසාව නැති වෙනවා. ඒක ආදීන බලනකොට ඒකයි අපි ආදීන බලන්නේ. ඒතර ආදීන බලනකොට ඒකට තියෙන හැබැයි අපි අර කැමැත්ත මේ මොහොතේ ආදීන බලන ඉඳ තමයි ඇත්තටම අයින් වෙන්නේ. හැබැයි ඒක ඇතුලේ හැමම තියෙනවා. ඉතින් නමුත් අපි බල ඉන්නකොට මොකද වෙන්නේ? යම් දවසක ඒක ඇතුලේ නුත් ගැලවිලා යනවා. මේක. කවදා හරි ගැලවිලා යනවා. ඊට අපිට තියෙන්නේ ඒකයි පුළුවන් තරම් යෝනිසෝ මනසකාරය කරලා හැමදේම ඒකේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. ඉතින් කෙලෙස් හටගන්න හේතුව අපි හොඳට අවබෝධ ගන්න ඕනේ වැරදි සංඥා නිසා. නිත්‍ය සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා නිසා තමයි අපිට ඇති. ඒකයි අපි මේ අරමුණු හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක. අපි කියමු දැන් අපිට කවුරුහරි බැන්නා. ඒ බැනුම මුල් කරගෙන අපිට කේන්ති කරා යන්නේ ඇයි? ඒ බැනුම අවබෝධ කරගත්තේ නැති නිසා. බැනුම කියන්නේ මොකද්ද? සංස්කාරයක්. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හැබැයි සංඥා වශයෙන් ඇති වෙන්නේ මොකද්ද? නිරුද්ධ වුණාද තියෙනවද? නිත්‍ය සංඥාව තියෙනවා. එතකොට ඊයේ කවුරුහරි බැනපු දෙයක් අද කිව්වොත් එන්නේ ඔයාට ඊයේ බැන්නා. එතකොට එතන වෙනස් වුණා කියලා සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? කවුද කිව්වේ? එකපාරටම හඬ වෙනවා. දැන් සුතේ සුදුමත් වෙන්න හරි අමාරුයි. අපි කිව්වේ ඇත්තටම සිහිය තිබුණත් ඒක වෙනස් වුණා කියලා. ඒක අතීතයෙන් නිරුද්ධ වෙලා ගියා. ඊයේ කියන්නේ අතීතේනේ. ඒ සත්‍යය මොකද උනේ? වෙනස් වුණා. ඉතින් වෙනස් වුණා කියන හඳුනාගත්තා නම් දැන් ඇති වෙනවද කැමැත්තක් අයින් කරන්න? නැහැ. කැමැත්තක් ඇති වුණොත් තමයි ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න ගෙන්නන්න වෙන කවුද? කේන්තිය. ඒ ටික නැති කරන් බැනුම් ටිකක් ඕනේ නේ. බැනුම් ටික අමතක වුණොත් නැත්නම් නොආ හිටියොත් මොකද වෙන්නේ? දැන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් ඒකට නැති කරන්න කොහොමද? නැති කරන්න මොනවද? නැති කරන්න ඕනේ බැනුම්නේ. එහෙනම් අහන්න ඕනේද නැද්ද? අහන්න ඕනේ වෙනවා. නැති කරන්න ඕනේ නැත්තම් අහන්න ඕනේ නැහැ. මොකද නැති වෙලා ඉවරනේ. දැන් නැති වෙලා ඉවර නැති හින්දා තමයි ඉවරයක් කියලා තාම අහගන්න ඕනේ. තේරෙනවද? ඒකයි මේ සංඥාව නිසා මේ කියලා සට කරනවා කියන්නේ ඒකයි. එතකොට ඒකත් එක්ක ඊට පස්සේ කේන්ති ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, මනාපකම් ඇති වෙනවා. දැන් වෛරය ඇති වෙන්න මොකද තියෙන්න ඕනේ? වෛරය නිකන් සකස් වෙන්නේ නැහැ. බැනපු ටික තියෙන්න ඕනේ. දැන් බැනපුවා මොකද ඇහුන්නේ නැත්තම්, දන්නේ නැත්තම් මොකක් ගැනද මනසිකාර කරන්නේ?
එතකොට කොහොමද වෛරයක් ඇති වෙන්නේ? නේද? එතකොට වෛරයක් ඇති වෙන විදියක් නැහැ. අක්කොච්චිමක්, අවිදිමක්, අජිනිමක්, අහසිමේ. මට බැන්න මට අපහාස කර මාව පෙරද්දුවා. ඉතින් මට බැන්නෙත් නැත්තම් බැලුවා නැත්තම් අපහාස කරපුවා නැත්තම් දැන් මොකක් ගැන දැන් කල්පනා කරන්නේ? එතකොට කියන්නේ ඒසන් උපනායති වේරන් ඒසන් නෝපසම්පති. ඒ අයගේ වෛරය සංසිඳෙන්නේ නැහැ කියනවා. ඒ අරමුණු භාවිතා කරොත් නේ. මට බැන්නා මට අපහාස කරා නේද? මට බැලුවත් අනිත්‍ය වෙලා ගියා. මට කරපු අපහාසත් අනිත්‍ය. එතකොට දැව ගැන මෙනෙහි කරනවද? නැහැ. මෙනෙහි කරන්නේ අයින් කරන්න ඕනි නිසා. ඒක අපිට අයින් කරන්න ඕනි ඒක. නිවැරදි කරන්න ඕනි. හරි ගස්සන්න ඕනි. එහෙම නෙවෙයි කියන්න ඕනි. ඉතින් ඒ නිසා තමයි අර අරමුණෙන් අපිට බැහැර වෙන්න විදිහක් නැහැ. ඉතින් අපි අවබෝධ කරගත්තා නම් ඒක වෙනස් වුණාය කියලා අන්න ඒ දේ බාරගන්නේ නැහැ. එහෙම නැත්නම් අඩුම ගානේ ඒ දේ සිද්ධ කරේ පුජ්‍යලෙන් අපි කියන බැන්නේ පුජ්‍යල අවබෝධ කරගත්තොත් එහෙම පුජ්‍යලය අවබෝධ කරගන්නවා. බැන්න කියනවා එහෙනම් ඒ වෙලාවේ කරුවිලි අනිවාර්යෙන් ඉඳලා තියෙනවා. එතකොට එයා ඉඳලා තියෙන ඒ වෙලාවේ කරුවෙලේ. එහෙනම් මම ඒ වෙලාවට එයාට පෙන්නලා එහෙනම් මට කිව්ව එක නෙවෙයි. ඒකයි. කරුවෙලේ කිව්ව එක මම ඒකට මොකක්ද දෙන්නේ? සමාව දෙන්නේ. එයා කරුවෙලේ කරපු දෙන්නේ. කරුවෙලේ මොකක් කරේ අපේ දෙයක් කඩනවා කවුරු හරි. ඒතර කැඩුනද? කැඩුවද? කරුවෙලේ වෙන්නේ මොකක්ද ඒක? කැඩුනද කැඩුවද? කැඩුනා. ඉතින් මොකද්ද දෙන්නේ? සමාව දෙන්නේ. ඒ වගේ එයාගෙන් ගින් ඇවිත් ඔය අයියේ බැන්නගේ නැතිද කියලා ඇහුවොත් එතන මොකද කියන්නේ? අනේ කේන්ති කියලා මගේ අතින් කියවුණා. දැන් කිව්වා කියනවද? නෑ. ඒකත් මොකද්ද? වෙච්ච දෙයක්. ඇයි ඒ කියලා හේතුවක් තියෙන. මොකද හේතුව? කරුවලේ ඉඳලා කැඩුනා කිව්වා වගේ ඔව් කේන්ති ගිහිල්ලා කියනද කේන්ති කියන්නේ මොකද්ද? කේන්ති ගන්න කට්ටම කට්ට කරුවලම තැන. ඉතින් එතන ඉඳලා කරපු දෙයට ඉතින් සමාදෙන වෙරෙන්න මොනව කරන්නද? ඉතින් සමාව දීලා දාන්න. එතකොට දැන් වෛරය වුණේද? කේන්ති වුණේද? දැන් රිද්දන්න ඕනුනොත් මොකද වෙන්නේ? කේන්ති ඕන වෙනවා. නේද? මාත් එයා නැති තැන හොඳ ටිකක් අනිත් අයට කියන්නම්කෝ කියලා. එහෙම නේද? මටත් කිව්වා මාත් කියන්නම්කෝ ඔක්කොටම මෙයා කවුද කියලා. දැන් එහෙම කියන්න ඉතුරුනොත් මොකද වෙන්නේ? එහෙම කියන්න බලන්න මේ සාමාන්‍ය ඉදිරි ගිහින්. ඒකට ඔන්න කේන්ති ඕනේ. කේන්තිය නිකන් හිතේ තියයිද අර කියපු ටික හිතේ තියෙන්න ඕනේ. එතන කේන්තියන්නේ මට මෙයා මෙහෙම කිව්වා මමත් ගිහිල්ලා හොඳ දෙකක් කියන්නම් කියලා. ඉතින් දැන් ඔන්න කේන්තිය අවශ්‍ය වෙනවා නේද? ඊළඟට බැනපුවා වුණ වෙනවා මොකද නැත්නම් කේන්ති තියාගන්න බෑනේ. ඒතර බැනපුවා මතක කරන්න බෑ. දැන් බැනපුවා ඇත්තටම තියෙනවද එතකොට? දැන් තියෙන බැලුම්ද ගන්නෙ? තමයි නේද? එතකොට මම ඒක සංඥාවක්. ඒකයි අපි ඒකට කියන්නේ සද්ද සංඥාවක් කියලා. ඒක මිනුඟුවක්. ඒ වුණාට ඉතින් අපිට ඒ වෙලාවට තියනවා වගේම තමයි ඉතින් ඒකට ඊට පස්සේ ඉතින් කල්පනා කර කර ඉන්නකොට ඔන්න කේන්තිය වෛරය තරහ ඇති වෙනවා. ඊට පස්සේ තමයි ඔන්න ඉතින් මේ හිතේ කේන්තිය තරන්න කරන්න බැරි දෙයක් නෑ. රවන්නත් පුළුවන්, ගහන්නත් පුළුවන්, බයින්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒකට මූලික වෙන්නේ මොකද්ද? කැමැත්ත. පරිගන්න කැමැත්තක් නැත්නම් රිද්දන්න කැමැත්තක් නැත්නම් අන්න ප්‍රශ්නේ. එතන මෛත්‍රිය වගේ එකයි වඩලා තියෙනවා නම් කෙනෙක් එයාට පුළුවන් පුජ්‍යලයක් දෙයක් කරනකොට එයාට සමාව දෙන්න. පුජ්‍යලයට සමාව දෙන්න. ඉතින් ඒ නිසා තමයි එයාට අවශ්‍ය නැන්න රිද්දන්න ඕනෙත් නැහැ පරිගන්න ඕනෙත් නැහැ. ඉතින් රිද්දන්න පරිගන්න ඕනේ නැත්තම් කේන්ති ඕනෙත් නැහැ බැනපු ඕනෙත් නැහැ. අහන්න ඕනේ නැහැ ඒකට එයාට. මොකද්ද මට කිව්වේ කියලා අහන්න යන්නේ නැහැ. මොකද වැඩක් නැහැ ඒක දැන්. අනිත් අය වැඩදායි නිසා තමයි අහන්න යන්නේ මොනවද අනේ මට කිව්වේ කියලා. ඉතින් කිව්වේ ඔය දේ අහගත්තේ නැතුනොත් එහෙම කොහොමද කේන්ති ගන්න? නේද? එතන ඒ ඇතුලේ තියෙන රිද්දන්න අන්න පරිගන්න කැමැත්ත. ඉතින් ඒ කැමැත්ත නැත්තම් අන්න ඇත්තටම බැලුව අවශ්‍ය වෙන්නේ නැහැ. කේන්ති ඕනෙත් නැහැ. ඒකයි. පුජ්‍යලයට කිව්වද අතහැරලා දාන්න. ඉතින් අතහැරීමනේ නිබ්බාන කියලා කියන්නේ. ඉතින් අතහැර ගන්න බැරි හින්දා තමයි අපිට නිදහස් වෙන්න බැරි. ඒක. ඉතින් ඒකයි අපි ඒවා අතහරින්න කියන්නේ. ඉතින් අතහරින්න නම් ඒක මොකක්ද කියලා අවබෝධ කරගන්නම ඕන. ඉතින් අපි අනිත්‍යයි කියලා අවබෝධ වුණොත් අතහරින්න බැයිද? පුළුවන්. අනිත් පැත්තෙන් පුජ්‍යලයේ ස්වභාවය අවබෝධ කරගත්තොත් ඒත් අතහරින්න පුළුවන්. එයා කරුවලේ කිව්වේ එහෙනම් මේක එයා කරපු දෙයක් නේ. එයා අතින් සිද්ධ වෙච්ච දෙයක්. ඒක.
ඒක ඔව් යාකර යාතින් සිද්ධ චිතයක් එක ඉතින් එතකොට අපි පුජ්‍යලයාට කර අර්බුදයකුත් නැහැ ඉතින් ඒ නිසා මොන හරි පැත්තකින් අපි අවබෝධ කරගෙන තියෙනවා නම් අර වෙන සිද්ධියට අපි වටිනාකමක් දෙන්නේ නැහැ ඒක එහෙම නැත්නම් සිද්ධිය හරි අපි අවබෝධ කරගෙන තියෙනවා සද්දය කියන්නේ අවබෝධ කරගත්තොත් අපි දන්න සද්දය කියන්නේ මනිත්‍ය ධර්මය ඉතින් ඕක බැනුමත් ප්‍රශංසාවත් මොකද්ද කියන කතාවල ඉතින් ඒක හඳුනාගත්ත කෙනාට ඒකයි කෙලෙස් හට ගන්න නෑ කියන එක. සංඥා නිදානාය කියන එක හඳුනා ගැනීම මුල් කරගෙන තමයි සිතේ කෙලෙස් හට ගන්න. ඒක. එතකොට මේ සංඥාව නිවැරදි නම් අන්න මේ දැන් ආයතන ගත්තොත් එහෙම දැන් ආයතන හයම සකස් වෙන්නේ මොකෙන්ද? නාම රූප වලින්. දැන් නාම රූප වල තියෙන නාම ධර්ම පහක් තියෙනවනේ. එකක් තමයි වේදනා. අනිත් එක තමයි සංඥා. අනිත් එක තමයි චේතනා අනිත් එක තමයි පස්ස අනිත් එක තමයි මනසිකාර නාම ධර්ම පහයි ඊට පස්සේ තමයි සතර මහා ධාතුන්ගේ හටගත දේ. ඒතර මේ නාම රූප එකතු වුණාම තමයි මේ ඇහැ වැඩ කරන්නේ කන වැඩ කරන්නේ නාසය දිව ශරීරය මේ වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඇහැ තුලින් චක්කු විඥානය පහළ වෙන්න සෝත විඥානය පහළ වෙන්න ගහන විඥානය පහළ වෙන්න මේ දෙක එකතු වෙන්නම ඕනේ. තමයි නාම රූප සහ නාම රූප ධර්ම. එතකොට මේ නාම ධර්මය තමයි සංඥාව කියන්නේ. එතකොට අපි කියමු දැන් සංඥාව කියන්නේ හඳුනා ගැනීම. දේවල් හඳුනා ගන්නවා. එතකොට අපි දැන් මේ ඉස්සෙල්ලා කිසිම හඳුනාගත්තේ නැති අරමුණක් කවදාකවත් ඒක දන්නේ නැහැ මොකක්ද කියලා. ඒක ද්‍රව්‍යයක් වශයෙන් දන්නේත් නැහැ මොකුත් දන්නේ නැහැ. එහෙම අරමුණක් දැන් අපිට ඇහැට සම්මුඛුණයි කියලා අපි භාෂාවක් අපි කතා දන්නේ නැති භාෂාවෙන් කවුරුහරි බයිනවා. දැන් hina වෙවීම බයිනවා. එතකොට දැන් හදනවද ආයතනෙ මොකද? දැන් කනක් තියෙනවා. ශබ්දක් තියෙනවා. ආනෙකයි සංඥාව නැතිඳ විඥාණයට දැනගන්න විදිහක් ඒකයි විඥාණය අපි කියන්නේ මොනවද? විඥාණයට කියන්නේ චිත්ත සංකාර කියලා කියන සිත සකස් වෙන්නේ සංඥා සහ වේදනත් එක්ක. සංඥා වේදනා වැඩ කරන්නේ නැත්නම් හිත සකස් වෙන්නේ නැහැ. එහෙනම් විඥාණයට දැනගන්න බෑ මොකක්ින්දද සංඥා වැඩ කරන්නේ නැහැ. සංඥාවක් තියෙනවා. හැබැයි මනසිකාරය නැහැ. මනසිකාරය වෙන වැඩකට ගිහින්. එතකොට ඒ විඥාණයට දැනගන්න විදියක් නැහැ. තේරෙනවද? එතකොට විශේෂකත්වය මේ සංඥාවක් ඉන්නදී. ඒකයි අපි සංඥාව දෙන හැටියට තමයි මනසිකාරය කරන්නේ. සංඥාව දෙන දේ තමයි මනසිකාරය කරන්නේ. හඳුනාගත්ත නම් හරි විදිහට මනසිකාරය කරන්නේ ඒ විදිහට. හඳුනාගත්ත නම් වැඩි විදිහට මනසිකාරය කරන්නේ ඒ විදිහට. එතකොට අර පූර්ව සංඥා තියෙන්නම ඕන. පෙර සංඥා. ඒක. එතකොට අපි දැන් කියමු අර අපි දන්නේ නැති භාෂාවකින් කිව්වහම ඉතින් බැලුවත් කිසි ගන්න නැහැ. ඒක හැබැයි පැය භාගයක ඉස්සෙල්ලා ඇවිල්ලා කවුරු හරි කිව්ව මේ මෙතෙක් කිව්වේ ඇහුණාද කියලා. ඔව් කියනවා. මොනවද කිව්වේ? දන්නේ නැහැ ඉතින් මොනවද කිව්වා කියනවා. ඉතින් මට ගානක් නැහැ ඉතින් නාවෙවි කිව්වා. ඔය මන්දියත් ඒක වරින් වර බැලුවා මේ මට නම් ගානක් නැහැ ඉතින් නාවෙවි මිනිස්සු කිව්වේ කියයි. නේද? තමදට බැන්නේ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. මටද කිව්වේ ඕ කියලා. අර නිකන් හිරු කතාවකුත් තියෙන මිනිහෙකුට බැනලා තියෙන උලන් මුටා කියලා. ඉතින් එයාට ගන්නක් නැහැ. තමුන් මම උලන් මුටෙක් කියලා. ඉතින් එයා දන්නේ උලන් මුටා කියනවා කියලා. දවසකින් ගිහිල්ලා මේ සත්තුවත්තට සත්තුවත්තට ගියාම උලන් මුටක් වෙන්න. එතකොට තමයි මට මූ එදා කිව්වේ ඊට පස්සේ එක පාට වෙයිලා කනට ගහලා. ඇයි ඊළඟ අමුද දාමට උලන් මුටා කිව්ව නේද මම. අද තමයි දැනගත්තේ උලන් මුටා කියන්නේ කොහොමද කියලා. ආන්තික. ඉතින් සංඥා නැත්තම් අන්න ආයතනයන්ට ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. ඉතින් කන දෙන්නුනා බැන්න ඇඬුවද? දුක් වුණාද? සාප කරාද? මට මූ උලන් මුටා කිව්වකට සාහ ගන්න ඕන කිව්වද? නැත්තම් කාය කර්මයක් කරාද? වචේ මොකද කරේ? හේතුව මොකද? අන්න හඳුන ගන්න විදිහක් නැහැ. ඒකයි හඳුනගත්තේ නැතිනත් අපිට කිසිම කෙලෙස් ස්වභාවයක් හටගන්නේ නැහැ. ඒක ඇති වෙලා වේදනාවක් ඇති වෙලා තණ්හ ඇති වෙලා උපාදාන මේව මුකුත් හැදෙන්නේ නැහැ. ඉතින් ඒකට හඳුනා ගැනීම අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඒකයි සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියන එක. සීලම කෙලෙස්
ඇති වෙන මේ සංඥාව හේතු කොටගෙන. එතකොට ඒකයි රහත් වෙනවා කියන්නේ සංඥාව මොකද කරන්නේ? නිවැරදි කරගන්න. නැති කරන්නේ නැහැ. නිවැරදි කරන එක රහතන් වහන්සේලා කෙනෙකුට න සංඤ්ඤ සංඤ්ඤේ න විසඤ්ඤ සංඤ්ඤේ නොපි අසඤ්ඤේ න විභූත සංඤ්ඤේ න සංඤ්ඤ සංඤ්ඤේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ හඳුන ගන්න විදිහට දේවල් හඳුන ගන්න යන්නෙත් නැහැ. කෙනෙක් අරමුණක් කෙනෙකුට ඒක නිට්ටය සුඛයි ආත්මයි කියලා හඳුන ගන්න යන්නෙත් නැහැ. න සංඤ්ඤ සංඤ්ඤේ කියන්නේ ඒකයි. න විසඤ්ඤ සංඤ්ඤේ නිකන් සීවිකල් වෙච්චි විසඤ්ඤ වෙච්ච ගතියකුත් නෙවෙයි. නින්දට ගිහිල්ලා හෝ පිස්සු ඇදිලා හෝ නැත්නම් විසඤ්ඤ කළා හෝ එහෙම ගතියකුත් නැහැ කියන්නේ. විසඤ්ඤ සංඤ්ඤ කියන්නේ ඒකයි. ඒ වගේම අසඤ්ඤ වඩලත් නැහැ. අසඤ්ඤ භාවනාවල් ඒ තත්ත්වයට හිතපත් කළවත් නැහැ. විභූත සංඤ්ඤ කියන්නේ සංඥාව නිරුද්ධ කළත් නැහැ. ඒක රහතන් වහන්සේලාට ඒක සංඥා තියෙනවා. හැබැයි උන්වහන්සේලා අඳුරගන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකයි රූපයක් ඇහැට අනිත්‍යන්ති පජානාති අනිත්‍යයි කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ ආන සරියුත් මහ රහතන් වහන්සේ සාරිපුත්ත මේ සැප දුක් උපේක්ඛා වේදනා හට ගන්නකොට මේ වේදනාවේ තියෙන ආස්වාදය දැනෙන්නේ නැත්තේ කියලා අහනවා. වේදනාවේ ආස්වාදයක් තියෙනවා. ඇයි දැනෙන්නේ නැත්තේ කියලා අහනවා. ඒක දැනෙන්නේ නැත්තේ පේන්නේ දින්දවත් ඇහෙන්නේ දින්දවත් නෙවෙයි. ඒතර කියන ස්වාමීනි මේ සැප දුක් උපේක්ඛා විඳීම් හට ගන්නකොට අනිත්‍යන්ති පජානාති අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන වෙනස් වුණා. ඉතින් වෙනස් වුණාම සැපයි කියලා ගන්න දෙයක් තියෙනවද? නෑ. ඒකයි අර වේදනාව ඒක දුකයි කියලා ගන්නෙත් නෑ. ඒකයි වේදනාවේ තියෙන ආස්වාදය අල්ලන්න යන්නේ. ඒතර උන්වහන්සේලාටත් ඒක සංඥා තියෙනවා. හැබැයි ඒ සංඥා මොකද වෙලා තියෙන්නේ? නිවැරදි වෙලා තියෙන්නේ. ඒකයි. ඒ නිසා උන්වහන්සේලාට අර අපිට වගේ ආයතන සකස් වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. මොකද උන්වහන්සේලා දෙයක් හද මේ ඇහැට අරමුණු වෙනකොටම ඒකත් එක්ක උන්වහන්සේලාට යථාර්ථය තමයි පේන්නේ. ඉතින් ඒකයි ඒක ආයතනයක් වෙන්නේ නැත්තේ. ඒ රූප අරමුණු මුල් කරගෙන ඒක ආයතනයක් වෙලා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙලා තණ්හා උපාදාන වල බයක් හැදෙන්නේ නැහැ. ඒකයි ඔක්කොම නිරෝධයි කියලා කියන්නේ. නමුත් උන්වහන්සේලා හඳුන ගන්න. ඒක හඳුනගන්නේ කොහොමද? නිට්ටය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒකයි අනිත්‍යන්ති පජානාති කියලා කියන්නේ. වෙනස් වුණා කියලා දැනගන්න. ඒක වෙනස් වුණා නම් දාවිගම උන්වහන්සේලාට කියන ඔබ වහන්සේට ඊයේ බෑන්නේ. එතකොට අවබෝධ කරගන්නේ කොහොමද? අනිත්‍යයි කියලා උදේ ඊට පස්සේ ඉවරයි. දැන් ඉත අහන්න දෙයක් නැහැ. එහෙනම් ඒකයි සුතේ සුතමත්තන් කියන්නේ. ඇහුවා විතරයි. දැන් නැත්තම් බැන්නා කියන එක ඇහුන්නේ නැත්තම් එහෙනම් කියන්න ඕනේ මොකද්ද? ඇහුනෙත් නැහැ. ඇහුන මාත්‍රයකුත් නැහැ. එහෙම නෙවෙයි කියන්නේ සුතේ සුතමත්තන්. ඇහුවා නැත්තම් ඇහුණා ඇහුණු මාත්‍රේ නැත කර. දැන් බැන්නා ඊට පස්සේ රෑ කියන්නේ යන්නෙත් නැහැ. ඕක කියන්නේ යන්නෙත් නැහැ. මොනවද වෙන්නේ කියලා ඇහුවොත් අහන්න ආසවද නැහැ. ඇහුවද මම ඉතින් ඇහුවේ නැහැ. ඉතින් වැඩක් නැහැ. දැන් බැලලානේ. ඉතින් භාෂාවෙන් උත්තර දෙන්න පුළුවන්. දැන් බැලලා ඉවරනේ. ඒ නිසා මම අහන්න ගියේ නැහැ. අය රාත්‍රියෙන් කියන්න ඕනේ නැහැ. ඒක භාෂාවෙන් උත්තර දෙන්න පුළුවන්. දැන් ඉතින් ඉවරනේ. ඒක ඊයේනේ කියලා තියෙන්නේ. ඉතින් එතන උන්වහන්සේට අර කිව්වේ මොකද්ද කියලා අහන්න ආසාව නැහැ. ඉතින් අනිත් එකනට උත්තර දෙන්න පුළුවන්ද? ඈ ඔබ වහන්සේට බැන්නා. එච්චරයි. ඉතින් ඊට පස්සේ කවුද කියලා හැමෝම අහවලා තමයි බැන්නේ. නේද? ඉතින් අර ඕන කියාගෙන යයි ඉතින්. non stop එකකින් නම් බැන්නා වගේ කියාගෙන නැත්නම් යහවලා බැන්නා කියලා. හැබැයි සමහරවිට එහෙම වෙන්නේ නැහැ නේ බොහෝ දුරට. බැන්නා කිව්වම කවුද කියලා ඉතින් මෙහෙන් යන ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙනවා. බැන්නා කිව්ව කවදද කියලා අහන්න පුළුවන්. බැන්නානේ. නේද? කවදද ඊයේ? කවුද? කොතනද? ඉතින් ඔය කොට විස්තර අහනවා. ඉතින් ආතන් මාත්‍රේ විස්තර අහන්න ඕනේ නැහැ. ඒකයි මොකද බැනපු මාත්‍රේ කියන්නේ සද්දයක් නම් ඒක ඇහුණා විතර. මොකද කරන්න දෙයක් ඒකට නැහැ. මොකද ඒකත් එක්ක උන්වහන්සේලාගේ අපිට තියෙන කන සද්දයත් එක්ක තියෙන්නේ මොකද්ද? පහළ වෙන්නේ. අපේ විඥානේ පහළ වෙනවා. රහතන් වහන්සේලාට විඥානේ පහළ වෙනවා. ඒ විඥානයත් එක්ක තියෙන මොකද්ද? එළියක් තියෙනවා. අපේ විඥානයත් එක්ක තියෙන මොකද්ද? අවිද්‍යාව. කරුණේ තමයි දැනගන්නේ. රහතන් වහන්සේලා ආලෝකයෙන් දැනගන්නේ. ඒ නිසා ඒ දැන ගැනීම කියන්නේ නැතු එකට කියන මොකද්ද? විඥානාති කියනවා පජානාති. මොකද්ද විඥානාති කියන්නේ? ඒකට කියනවා පජානාති කියලා කියනවා. පජානාති කියන්නේ අවබෝධ කරගත්. නැත්නම් අවබෝධයෙන් දැනගත්ත කියන්නේ. අවබෝධ කරගෙන තමයි දැනගන්නේ. අපි දැනගෙන තමයි සමහරට අවබෝධ කරගන්න යන්නේ.
රහතන් වහන්සේලා අවබෝධය කරගෙන තමයි දැනගන්නේ. ඒකයි අරමුණක් වෙනකොට ඒක අනිත්‍යන්ති පජානාති කියන එකයි. එතකොට ඒක බැන්න කියලා දන්නවා. හැබැයි බැනපු දේ වෙනස් වුණා කියලා දන්න අනිත් පැත්ත. ඒකයි ඔව්. නෑ සතර බ්‍රහ්ම විහාර කියන්නේ වෙනයි. ඒක සතර බ්‍රහ්ම විහාර කියන්නේ මෙත්තා කරුණා මුදිතා. දැන් මේක යථාර්ථය දැකීම තුළ ඒකයි. රහතන් වහන්සේලාට දෙන චලංග උපේක්ඛා කියලා. දැන් රහතන් වහන්සේලාට දෙන උපේක්ෂාවෙන් තමයි ඔය தත්ති තියෙන්නේ. ඒකට කියන්නේ චලංග උපේක්ඛා. ඇහැට මොනතරම් සුබ අරමුණක් ආව සෝමනස දෝමනස අරමුණක් ආවත් උන්වහන්සේලා ඒ දෙකටම එක හා සමාන මධ්‍යස්ථ හිත කියන එක. ඒකට කියන්නේ චලංග උපේක්ඛා. ආයතන හයටම තියෙනවා. මොන තරම් දරුණු අරමුණක් ඇහැට සම්මුඛ වුණත් ඒක සුබ හෝ අසුබ උන්වහන්සේලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ නැහැ. මොකද ඒ ඇහැට පේන අරමුණ අවබෝධ කරගෙන තියෙන්නේ. රූපයක් පේනකොට මේක වෙනස් වුණා කියලා සද්දයක් ඇහෙනකොට ඒකත් වෙනස් වුණා. ගඳ සුවඳක් ඇති වෙනකොට මේක වෙනස් වෙනවා. එතකොට මොකද ඒ නිසා උන්වහන්සේලා වල්ලන්නේ යන්නේ නැහැ. උන්වහන්සේලාට නාම ධර්මයන්ගේ විශේෂ සංඥාව නිවැරදි කරගෙන තියෙනවා. මොකද සංඥාවෙන් හදන්නේ. ඒ සංඥාව නිවැරදි වුණ ගමන් උන්වහන්සේලාට නිත්‍ය සංඥාව වෙනකොට අනිත්‍ය සංඥාව තමයි අනිස්සරහට වෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලා අරමුණ හඳුනගන්නේම ලයිට් එක දාලා. ඒකයි. අපි එහෙම නෙවෙයි කරුවලේ තමයි හඳුනගන්නේ. ඉතින් මොකද්ද කියලා දන්නේ නැහැ. අපි ඉතින් අතපත ගාලා අල්ලපුවා වගේ තමයි. රාතන් වහන්සේලා හරියට ටෝච් එක ගාලා ගත්ත දේවල් වගේ තමයි තියෙන්නේ. අපි කියන මෙතන තිබ්බා මම අත ගෑවා වුණා එක ගත්තා කියලා ඒ වගේ තමයි අපේ කතාව. රාතන් වහන්සේ ගත්තොත් ටෝච් එක ගැව්වා අවශ්‍ය දේ ඒ වගේ. ඒකයි හැම වෙලේම උන්වහන්සේලා ඒ හිත ප්‍රඥාවෙන් ආලෝකමත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය හිත නිතරම අවිද්‍යාව සහගත. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි. සියලුම සංස්කාරයන් තුළ තියෙන මොකද්ද? පට්ටම වට කරවලා තියෙන. මේ ඔක්කොම සංස්කාර. හැබැයි සංස්කාර කියලා දන්නේ නැහැ. රහතන් වහන්සේලා ලෝකේ සංස්කාර කියලා අවබෝධ වගේම සංස්කාරයන්ට තියෙන තණ්හාවත් අයින් කරනවා. ඒකයි. ඒ නිසා තමයි විසංකාර ගතන් කිත සංස්කාරයන්ගෙන් ආය සංස්කාර හැදෙන්නේ නැහැ. අපිට එහෙම නෙවෙයි සංස්කාරයන්ට තියෙන තණ්හාව නිසා ආයමත් සංස්කාර සකස් වෙනවා. ඉතින් උන්වහන්සේලාට එහෙම නැති හේතුව හැම දෙයක් පිළිබඳව උන්වහන්සේලාට තියෙන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන. අවිද්‍යාව නැහැ. ඒකයි. සීල අකුසලයන් වෙන්නේ අවිද්‍යාව බික්කේ පුම්බංගම අකුසලානං ධම්මානං අන්න දේව හිරිකන්ත අනුත්තප්පන්ත. ලැජ්ජා බය දෙක ඉස්සරහෙන් දාගෙන නැත්නම් දෙපැත්ත තියාගෙන මේ කරුවල තමයි හැම වෙලේම අකුසලයන්ට පෙරටු ගාමි වෙන්නේ. මුල් එන්නේ. ඊළඟට කියන විද්‍යා බික්කේ පුම්බංගම අකුසලානං ධම්මානං අන්න දේව හිරිච්ච උත්තප්පන්ත. ලැජ්ජාව සහ බය දෙපැත්ත තියාගෙන විද්‍යාව තමයි නිතරම අන්න ඉස්සරහින් ඉන්නේ. කුසල ධර්මයන් තුල. ඒ නිසා රහතන් වහන්සේලාගේ හිත නිතරම විද්‍යා සහගතයි. අවිද්‍යා සහගත ඒකයි අවිද්‍යා නිරෝධ කතා කරන. අවිද්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධා පස්ස නිරෝධා වේදනා නිරෝධා තණ්හා නිරෝධා උපාදාන නිරෝධා භව නිරෝධා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති ඔක්කොම නිරුද්ධයි. එතකොට අනාගතයේ වශයෙන් දුක් සකස් වෙන්නේ නැහැ. මේ මොහොතේ දුක් සකස් වෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයක් පිළිබඳව තියෙන මොකද්ද? ආලෝකයේ තියෙන ප්‍රඥාව තියෙන්නේ. ඔක්කොම අවබෝධ කරගෙන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතර ඔක්කොම අවබෝධ නිසා ඒ කිසි දෙයකට තියෙන තණ්හාව හැම දෙයකම තියෙන තණ්හාව නිරුද්ධ කරලා තියෙන හතන. කිසි දෙයකට කැමැත්ත ආශාව කියන උන්වහන්සේලාට පවතින්නේ නැහැ. තණ්හාව සංඥාවට හිත නිරුද්ධ කරන කියන්නේ හඳුනාගත්ත දේවල් වලට තියෙන තණ්හාව අයින් කරනවා කියන්නේ. හඳුනාගන්න තියෙන නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අනිත්‍ය දුක්ඛ වශයෙන් අපි කියන රූපේ මුල් කරන රූප සංඥානේ තියෙන. ඒත රූපේ අවබෝධ කරගත්තාම රූපේ තියෙන තණ්හාව නැති වෙනවා. ඒත රූපේ හඳුනාගන්නේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒත රූපේ අපිට මේ තණ්හාව තියෙන රූපේ පිළිබඳව තියෙන අනිත් පැත්තෙන් කරවල ඒක. ඉතින් ඒක තමයි අපි ඒක හඳුනා ගන්න අර විදිහට භාවනා කරන්නේ. භාවනා කරන රූපේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන රූපේ තියෙන තණ්හාව නැති වෙලා. හැමදේම නිරෝධ කියනකොට
අපි නාම රූප නිරෝධය කියන සලආයතන නිරෝධය කියන පස්ස නිරෝධය කියන වේදනා නිරෝධය කියන හොඳට අවබෝධ කරගන්න නිරෝධය කියන්නේ තණ්හාවේ නිරෝධය. ඔව්. අපි කියන රහතන් වහන්සේලාට සලආයතන නිරෝධය. එතකොට ඉතින් අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? රහතන් වහන්සේලාට මේ ඇහැ නැහැ කියන එක නෙවෙයි. ඇහැ ආයතනයක් ඇටින් නිරුද්ධ වෙලා හදන්නේ නැහැ උන්වහන්සේලා. ඇහැ ඔව්. එතකොට ඇහැ ඉන්ද්‍රියක් ඇටින් තියෙනවා. හැබැයි ඒක ආයතනයක් නෙවෙයි. ඒකයි සලආයතන නිරෝධය කියලා. එතකොට නිරුද්ධ කරලා තියෙන්නේ මොකද්ද? ඇහැට තියෙන තණ්හාව නිරුද්ධ කරා. ඒ නිසා අන්න ඒක ආයතනයක් ඇටින් ඊට පස්සේ කතා කරන්නේ නැහැ. නිකන්. ඉතින් හැම එකම මෙහෙමයි. නාම රූප නිරෝධය කිව්වහම මේ රහතන් වහන්සේලාට වේදනා දැනෙන්නේ නැහැ, සංඥා දැනෙන්නේ නැහැ, මනසිකාර වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔව්. අරමුණු එකතු වීමක් වෙන්නේ නැහැ කියන එකත් නෙවෙයි. ඒවාට තියෙන තණ්හාව අයින් කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධ නිරුද්ධ කරනවා. ඒතර පංච උපාදානස්කන්ධ නිරුද්ධ කරනවා කියන්නේ රූප නැති කරනවා, වේදනා නැති කරනවා, සංඥා නැති කරනවා කියන එක නෙවෙයි. රූපේට තියෙන තණ්හාව නැති කරනවා. ඒක. අපි නැති කරන්නේ තණ්හාව මිසක් රූපේ නෙවෙයි. තණ්හාව මිසක් වේදනාව නෙවෙයි. ඒකයි රාත්තුණත් රාතන් වහන්සේලාට ස්කන්ධ තියෙන උපාදානෙ නැහැ. ඒකයි. ඒ නිසා හැම දෙයක්ම නිරෝධය කියනකොට ඒ වගේ අපි දුකට අයිති දේවල් නිරුද්ධ කරනවා කියන වචනේ කියනකොට නැති කරන්නේ තණ්හාව අවිද්‍යාව තණ්හාව මිසක් ඒ නිමිත්ත නෙවෙයි. ඒ නිසා බුදුදහමේ අරමුණු නිරෝධය නෙවෙයි තියෙන්නේ මොකද්ද? තණ්හා නිරෝධයක් තියෙන්නේ. අරමුණු නිරුද්ධ කියලා කතා කරන්නේ නැහැ. ඉතින් අනිත් ආගම්වල තමයි අරමුණු නිරුද්ධ කරන්නේ. බුදුදහමේ අරමුණු නිරෝධයක් කරන්නේ නැහැ. අරමුණු මොකද කරන්නේ? පරිඤ්ඤය කරන්නේ. අරමුණු මොකද කරන්නේ? පරිඤ්ඤය කරන්නේ. නිරුද්ධ කරන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව මාන්නේ දිට්ඨිය ඔය කෙලස් කියලා තියෙන ඔය කෙලෙස් තමයි ප්‍රහාණය කරන්නේ. දුකට අයිති ඔක්කොම සංස්කාර දාන. ඒව අරමුණු ඒව සකස් වීම. ඒව නැහැ කියන්න බෑ. ඒව සකස් වීම. එතන ඒවට මොකද්ද අපි කරන්නේ? ඒව පරිඤ්ඤය. ඒක ඒව අවබෝධ හොඳයි එහෙනම් අද දිනේදී හැමදාට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ ධර්ම සාකච්ඡාව උපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා.